අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්ද්‍රපුර ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අද 91 වෙනි පාඩම අපිට තියෙන්නේ මෛත්‍රී භාවනාවේ දෙවෙනි කොටස 580 පිටුව තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් අපි සාකච්ඡා කරා අපි ප්‍රායෝගික වශයෙන් කායගත සතිය ප්‍රතිභාවනාව කරමු කියලා. ඒක නිසා ලබන සතිය අපි ඉඳලා ඒකේ ප්‍රායෝගිකව කායගත සතිය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අද පොඩ්ඩක් මතක් කරගනිමු. එතකොට අපි කිව්වා කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටිමිඤ්ඤං වක්කං අදයන් යකනං කිලෝමකං ඉහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං මත්තලුංගං පිත්තං සෙම්හං උපෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. ඔක තමයි කුණප කොටස් 32. ওই 32කින් පටවි කීයක් තියෙනවද? පටවි 20යි. ඊට පස්සේ පටවි 20යි ආපෝ 12යි. එහෙනම් තමයි 32 හැදුනේ. ඔතට අඩංගු වෙලා නැහැ. තේජෝ කොටස සහ වායෝ කොටස අඩංගු වෙලා නැති බව අපි කතා කරා මුලදී. ඒතර අපි මුල ටික මතක් කරගෙන යන්න මොකද ලබන සතියේ අපි මේක ප්‍රායෝගිකව කරන නිසා කොහොමද කරන්න කියලා සැලැස්ම හදාගෙන යමු. එතකොට අපි ඉස්සෙල්ලාම මතක් කරගන්න ඕන මේ මොනවද කියලා. එතකොට අපි කිව්වා කේසා දන්නවා, ලෝමා දන්නවා, නඛා දන්තා තචෝ. ඒ ටික දන්නවනේ? පහ. ඒ මොකද්ද? තච්ච පංචකය. තච්ච පංචකය. හරිද? ඊළඟට මන්සන් නහාරු අට්ටි අට්ටිමිඤ්ඤං වක්කං. ඔය පහ මොකද්ද? වක්ක පංචකය. ඒතකොට ඒකේ දන්නේ නැතිව තියෙනවද? හරිනේ? ඒ පහ දාන්න. ඊළඟට හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාස. දැන් ඕකේ හදයන් කිව්වේ හදේ වස්තුව. යකනං කිව්වේ අක්මාව. මතකේ තියෙන්න ඕන කොළබලාගෙන බෑ. මතකේ තියෙන්න ඕන. හදයන් යකනං කිලෝමකං කිව්වේ මොකද්ද? කිලෝමකං කිව්වේ අර පටලය. මස් පිඩු ආවරණය කරලා තියෙන පටල සහ වකුගඩුව ආවරණය කරලා තියෙන පටල වලට තමයි දලබුව කියලා කිව්වේ. නැත්නම් කිලෝමකං කියලා කිව්වේ. හරිද? ඊළඟට පිහකං කිව්වේ මොකද්ද? පිහකං කිව්වේ ඇලදිව කිව්වේ මොකද්ද? පිහකං කිව්වේ ඇලදිව කිව්වේ මොකද්ද? ප්ලීහාව අග්න්‍යාශයත් බඩවැලට අයිති වෙච්ච කොටසක්. බඩවැලේ එකතු වෙනම එක අපි වෙනම කොටසක් විදියට භාගතුන් වහන්සේ දේශනා කළා නෑ. අග්න්‍යාශය කියලා එකක් තියෙනවා. ඒ ග්‍රහණියත් එක්ක එකතු වෙච්ච බඩවැලේ එන්සයිම් බඩවැලේ ක්‍රියාකාරීත්වය සඳහා ඒ එන්සයිම් කියලා කොටසක් තියෙනවා. රසායනික ද්‍රව්‍ය වෑස්සෙන්න වෙනම ග්‍රන්ථියක් හැදිලා තියෙනවා. ඒක බඩවැලට සම්බන්ධයි. ඒ ග්‍රහණියත් එක්ක තමයි මේක පිළිట్లా තියෙන්නේ. ඒක වෙනම කොටසක් විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. මේක බඩවැලේම කොටසක් විදිහට තමයි අපි ගන්නෙ. පැහැදිලිනේ? ඒකට බඩ අඥාශයට එතන ඇලදිවේ කිව්වහම ඇලෙට තියෙන එක වගේ අපිට තේරෙනවා. නමුත් ඇලදිව කිව්වේ මෙතන ප්ලීහාව කියලා කොටසක් තියෙනවා මෙතන. ඒක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයිති වෙන කොටසක්. මේ අවයවය ප්ලීහාව අපි සාමාන්‍ය භාෂා කරේ ප්ලීහාව කියලා. ඒක ඇලදිව කියලා කියනවා. ඊට පස්සේ ඔක කියන්නේ අර හරකගේ දිව වගේ කොටසක් කියලානේ අපි අඳුරගන්නේ ඔක. ඒක තියෙන්නේ මේ දකුණු මේ වම් පැත්තේ තියෙන මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රිතව තමයි පිටලා තියෙන්නේ. හරිද? අක්මාව දන්නේ දකුණු පැත්තේ තියෙන්නේ. අක්මා මේ ටිකේ තියෙන්නේ. ඇලදිව තියෙන්නේ නැත්නම් ප්ලීහාව තියෙන්නේ මේ හරිය තියෙන්නේ.
එතකොට හරි. එතකොට පිහකම් කියලා කිව්වේ ඇලදිව කිව්වේ ප්ලීහාර. හරිද? ඊළඟට පප්පාසං කිව්වේ පෙනහලු. දැන් මතක තියාගන්න පප්පාසං කියන්නේ පෙනහලු කියලා. ඒකට මතක තියාගන්න ඕන. මොකද පප්පාසං කිව්වහම පෙනහල්ල හිතට මැවෙන්න ඕන. ඒක තියෙන තැන කොහෙද තියෙන්නේ කියන එක අවබෝධය තියෙන. පෙනහලු තියෙන තැන දන්නවනේ නේ? පපුවේ. හරි. එතකොට පප්පාසං ඊළඟට අන්ත ගුණං උදරීයං හරීසං මත්තලුංග. මොකද්ද අන්තං කිව්වේ මොකද්ද? බඩවැල. අන්තං කිව්වේ බඩවැල. අන්ත ගුණං අතුණු බහන්. බඩවැල එල්ලලා තියෙන්නේ මේ රෙද්දක වගේ පිටිපස්සේ පිටියට රෙද්දක් වගේ ඇවිල්ලා ඒකේ තමයි බඩවැල එල්ලලා තියෙන්නේ. බඩවැල කියන්නේ හෙලවෙන එකක් නේ. අපි කතා කරා කලින් හෙලවෙන එක. ඒතර ඒක මෙහෙම එල්ලලා තියෙන්න ඕනේ මොකට හරි. අන්න ඒක රෙද්ද වගේ අපි මීසෙන්ට්‍රි කියලා කියනවා. ඈ? ඔව් පැනල් එකක් වගේ මේදයක් පීටපු මෙහෙම රෙද්දක් ඇත්තටම රෙද්දක් වගේ එකක් ඒක. රෙද්දක මෙහෙම පිටිපස්සේ පිටියට මේක ඇලිලා තියෙනවා. මෙහෙම රෙද්දක් වගේ එකක් තියෙනවා. ඒ රෙද්දේ මේ කොනේ තමයි මේ බඩවැල තියෙන්නේ. දැන් මේක එහෙම මේ රෙද්ද මේ තියෙන්නේ. මේක මෙහෙම පිටිපස්සේ පිටියට මේක මේ ඇලිලා තියෙන්නේ. තේරුණාද මේක? දැන් හිතුව මෙහෙම ඒ කළු පාට තියෙන මේ වල මේ පුස් නෙවෙයි මේ දැන් මේ වගේ රෙද්දක් මෙහෙම පිටිපස්සේ පිටියට ඇලිලා මේ පැත්තෙන් තියෙනවා. මේ කොනෙන් බඩවැල එල්ලලා තියෙනවා. හරිද? මේක එහෙම යන්න පුළුවන්. බඩවැල හෙලවෙනවා. මෙන්න මේක යන තමයි මේකේ කොනේ තියෙන අපි හිතමු මේක කියලා බඩවැල. මේක බඩවැල නම් මෙන්න මෙහෙම දවටලා දිනවා කියලා හිතන්නකෝ. මම මේ කොල්ලක් කෑල්ලක් එළියට පෙන්නන්නම්. මෙහෙම. ඔන්නම තමයි බඩවැල තියෙන්නේ. හරිද? මේ බඩවැල. හරිද? ඒක ඊට පස්සේ මෙහෙම පිටිපස්සේ පිටියට මේ කොනෙන් ඇලිලා තියෙනවා. හරිද? ඒතර මෙන්න මේ කොටස තමයි අන්ත ගුණං කිව්වේ. අන්ත ගුණං කිව්වේ අතුරු බහන් කිව්වේ මේක. මේක බඩවැල. මෙතන බඩවැල. මේක බඩවැල. ඒක එල්ලලා තියෙන අර මේ කොටස තමයි අතුරු බහන් කිව්වේ. මේක එහෙම යන්න පුළුවන්. බඩවැල යන්න පුළුවන්. ෆික්ස් වෙලා කියන්නේ. මේ ඇලිලා නැහැ. දැන් වකුගඩුව මෙන්න ඇලිලා තියෙන පිටියේ. ඒක හෙලවෙන්න බෑ. වකුගඩුව මෙහෙම ඇලිලා තියෙන්නේ. පිටිපස්සේ පිටියේ. මේ බඩවැල හෙලවෙන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි අතුරු බහන් කිව්වේ. පැහැදිලි නේද? හරි. එතකොට අන්ත ගුණ උදරිය කියන්නේ මොකද්ද? පැසුණු ආහාර, නොපැසුණු ආහාර. ඒ කියන්නේ ආමාශයේ තියෙන කොටස. ආමාශයේ තියෙන නොපැසුණු ආහාර. ආමාශය පරල බැලුවාම තියෙන නොපැසුණු ආහාර. ආමාශයේ තියෙන කොටස් ටික අපි කියනවා උදරියන් කියලා. ඊට පහළින් බඩවැලේ තියෙන කොටස් ටික අපි කියනවා හරීසං නැත්තම් අසුචි. දැන් ඒවා ජීර්ණය වෙලා ඉවරයි. හරිද? ඒ අයිති. එතකොට බඩවැලේ ඇතුලේ තියෙන වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි උදරියං හරීසං. නොපැසුණු ආහාර සහ උඩ බඩවැලේ තියෙන නොපැසුණු ආහාර, පහළ බඩවැලේ තියෙන්නේ අසුචි. හරි නේද? උදරියං හරීසං මත්තලුංගං. මත්තලුංගං කිව්වේ මොළය හිස් මොළය කියලා සමහර වෙලාවක් තියෙනවා. දැන් අපි එතනත් පොඩ්ඩක් හිස් මොළය කියලා කිව්වේ මම හිතන්නේ අර්ථය මොළේ තියෙන ඔළුවේ මොළේ තියෙන ප්‍රදේශයේ හිස් ස්ථානයක් අපි කියන මොනවා හරි කෑමක් උඩට ගියාම අපි කියන හිස් මොළේ ගියා කියලා නේ. එතකොට අර මොළේට පහළින් හිස් තැනක් තියෙනවා. ඒ තැනට ගියා කියන එක අර්ථය මම හිතන්නේ එතන තියෙන්නේ. ඒතර මොළය කියලා ගත්තාම හරි මේකේ තියෙන හිස් මොළය කියලා. හිස් මොළයට වඩා මොළය කියන ගන්න එක නිවැරදි. ඒතර මොළය කියන එක තමයි මෙතෙන් තියෙන්නේ. ඒතර මොළය. හරිනේ? ඒතර අන්ත ගුණ උදරියං හරීසං මත්සලුංගං. මත්සලුංගං කියේ මොළය. ඊට පස්සේ එතන ඒ පහ මොකද්ද?
මත්තලුංග පංචකය. මත්තලුංග පංචකය. එතකොට ඔන්න පංචක හතරක්. මොනවද? තච්ච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තලුංග පංචකය. ඒ මොනවද 20? පඨවි 20යි. හරිද? පඨවි 20 කිව්වේ පඨවි ධාතුව ඒ 20 වැඩි. අනිත් ඒවා නැද්ද? අනිත් ඒවා තියෙනවා. අනිත් ඒවා තියෙනවා. ආපෝ තේජෝ වායෝ තියෙනවා. නමුත් පඨවිය වැඩි. ඒක නිසා අපි පඨවි කුණප 20 කියලා කියනවා මේ 20ට. හරි. දැන් ඊතුරු 12යි. ඒ 12 තමයි ආපෝ 12. ඒ 12 මොනවාද? පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතා සේදෝ මේදෝ 6යි. චක්කය මොන චක්කයද? මේද චක්කය. මේද චක්කය මොනවද? පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතා සේදෝ මේදෝ. එතකොට පිත්තං කිව්වේ පිත. ඊට පස්සේ සෙම්හං සෙම. ඊට පස්සේ කුබ්බෝ සරව ලෝහිතා ලේ. ඊට පස්සේ සේදෝ දහඩිය මේදෝ මේද තෙල්. මේද තෙල් කිව්වේ අපේ හමින් වැස්සෙනව නේද තෙල්. දහඩියයි තෙලුයි දෙකම වැස්සෙනවා. ඒකෙන් තෙල් කොටස තමයි මේදෝ කිව්වේ. මේද තෙල්. හරිද? ඊට පස්සේ ওই චක්කය. ඔය තමයි මේද චක්කය. චක්කයේ 6ක් කියන එක. හරි. ඊට පස්සේ ඉතුරු චක්කය මොනවද? අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. ඒ තමයි මුක්ත චක්කය. මුක්ත චක්කය. එතකොට ලසිකා නෙමෙයි අස්සු කිව්වේ කඳුළු, වසා කිව්වේ උරුණු තෙල්. මොකද මේ උරුණු තෙල් කිව්වේ? උරුණු තෙල් තමයි ඔය තුවාල වලින් අර දියර වගේ වැස්සෙන්නේ නේද? ඔය කියන්නේ අර දද කුෂ්ඨ වලින් කැසුට වගේ ඉස්ම බේරනෝනේ. අන්න ඒ උරුණු තෙල්. උරුණු තෙල්. හරිද? වසා කියන්නේ ඒවා. වසා නැත්තම් උරුණු තෙල්. හරි නේද? උරුණු තෙල්. එතකොට අස්සු වසා කේලෝ කෙල සිංගානිකා සොටු ලසිකා සඳ මිදුළු සඳ මිදුළු කියන්නේ ජොයින්ට්ස්. අපි කියන්නේ මේ හන්දි අතරේ තියෙන දියරයක්. හන්දි අපේ හන්දි වල වතුර පිරෙනවායි කියලා කියන්නේ මෙන්න මේ ලසිකා තමයි වැඩි වෙන්නේ. හන්දි ඉදිමෙනවායි කියලා කියන්නේ මේ ලසිකා ප්‍රමාණය වැඩි වෙනවා. මේ සයිනෝවියල් ජොයින්ට් ෆ්ලුයිඩ් කියලා කියනවා. වෙනම දියරයක් තියෙනවා හන්දිය අතරේ. පොඩි දියරයක් තියෙනවා ඒ අතරේ හන්දිය අතරේ. ඒකට සයිනෝවියල් ෆ්ලුයිඩ් කියලා කියනවා. එතකොට ඒක තමයි ලසිකා නැත්නම් සඳ මිදුළු. මුත්තන්ති කිව්වේ මුත්ත. හරිද? එතකොට මේක අනුලෝම වශයෙන් දිගට පාඩමේ තියෙන්න ඕන. අපිට පාඩම් කරන්න ඕන දින 5ක් ඉදිරියට. අපි දින 5ක් එක දිගට කරන්නේ දින 5 ඉතුරු 4 ගෙදර කරන්න. ඉතුරු 4 නේ තා 5 ඊට වඩා වැඩි කරක් කමන්නේ. ඉතුරු ටික කරලා ඉන්න ඕන. හරිනේ? අපි එක දිනයයි ගන්නෙ. පාඩමට ගන්න එක දිනයයි ඉතුරු ටික ගෙදරදී කරනවා. හරි නේද? එතකොට ආයි මතක් කරගනිමු. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි මිඤ්ඤා වක්කං අදයන් යකනං කිලෝ. හරි. එතකොට අපි කතා කරගෙන ඉන්නේ මෛත්‍රී භාවනාවේ දෙවනි කොටස. ඒ කියන්නේ 580 පිටුව අපි එදා සාකච්ඡා කරා මෛත්‍රී භාවනාවේ මුල් කොටස. එතකොට අපි පොඩ්ඩක් මතක් කරගනිමු. එතකොට අපි මෛත්‍රී භාවනාව කරනකොට මුලින්ම සැලකිය යුතු කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරා. මොකද්ද? මුලින්ම අපි මෛත්‍රී භාවනා විදියට අරමුණ ගන්නකොට නොගත යුතු අරමුණු කිහිපයක් අපි කිව්වා පුද්ගලයන් වශයෙන් නේද? අපි කිව්වා අපි මුලින්ම
අරමුණකට නොගත යුතු පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අප්‍රිය පුද්ගලයා අපි ගන්නෙ නැහැ. අතිප්‍රිය සහායකයා අපි ගන්නෙ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයා ගන්නෙත් නැහැ. වෛරී පුද්ගලයා ගන්නෙත් නැහැ. මොකද අපිට එතකොට වෙහෙසටපත් වෙනවා. ඒ අරමුණත් එක්ක අපි වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් නොවි සමාධියට එන්න ඕන නිසා තමයි අපි 4 දෙනා ගන්න. අප්‍රිය පුද්ගලයාත්, අතිප්‍රිය සහායකයාත්, මධ්‍යස්ථ පුද්ගලයාත්, වෛරී පුද්ගලයාත් ගන්න. එතකොට ඉස්සෙල්ලම ගන්න ඕන කවුද? ඉස්සෙල්ලම ගන්නේ තමන් ගන්න. ඇයි? එතකොට අතිප්‍රිය පුද්ගලයා දැන් මෙතන මේ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒතර අතිප්‍රිය සහායකයා කියලා කියනවා, අතිප්‍රිය පුද්ගලයා කියලා කියනවා. ඔය දෙකම මෙතන අපිට යෙදුණා. එතකොට මොකද්ද මේ දෙකේ වෙනස? අතිප්‍රිය සහායකයයි අතිප්‍රිය පුද්ගලයයි. මොකද මේ දෙකේ වෙනස? අතිප්‍රිය පුද්ගලයා සහ අතිප්‍රිය සහායකයා. මේක වැදගත් කාරණයක්. අතිප්‍රිය පුද්ගලයා කියනකොට ඒකට මමත් අයිති වෙනවා. අතිප්‍රිය සහායකයා කිව්වොත් මම අයිති වෙන්නේ නැහැ. හරි නේද? අතිප්‍රිය සහායකයා කිව්වොත් මම අයිති වෙනවද? නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ හැම තැනම බලලා තියෙනවා, මේ විශ්වයේම බලලා තියෙනවා උන්වහන්සේ අතිප්‍රිය සහ අතිප්‍රිය පුද්ගලයෙක් මම ඇරෙන්න වෙන කවුරුවත් ඉන්නවද? නැහැ. අතිප්‍රිය පුද්ගලයා මම තමයි. මට තමන්ට වඩා වෙන මේ විශ්වයේම කිසිම කෙනෙක් නැහැ. තමන්ට වඩා ප්‍රිය කරන පුද්ගලයෙක් වෙන කවුරුවත් නැහැ. එහෙම සමහර දේ සින්දුවලදී නම් අපිට අහලා තියෙනව නේද? එහෙම ඇහිලා තියෙනවා ඒ බොරුවක්. ඒ මිත්‍යාවන්. ඔව්. එතන මිත්‍යාවන්. මේ කවුද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ සත්‍ය වශයෙන්ම දැකලා කියන්නේ. ඒතර අතිප්‍රිය පුද්ගලයා කවුද? තමන්. එතකොට තමන් නැතිව අනිත් ටිකෙන් අතිප්‍රිය පුද්ගලයා තමයි මේ අතිප්‍රිය සහායකයා කියලා කියන්නේ. දැන් පැහැදිලි නේද? හරිද? එතකොට මම අතහැරුවාම එන ප්‍රිය පුද්ගලයන් ටික තමයි මේ අතිප්‍රිය සහායකයා කියලා යොදලා තියෙන්නේ මෙතන. පැහැදිලි නේද? එහෙම යෙදෙන එකේ තේරුම ඒකයි. හරි. දැන් ඊට පස්සේ අපි එහෙනම් ඉස්සෙල්ලම ගන්නෙ මොකද්ද? අතිප්‍රිය පුද්ගලයා නේ. ඒ කවුද? මම තමයි ගන්නෙ. හැබැයි ඇත්තටම මම ගත්තට මම අරගෙන අපිට සමාධියකට එන්න බෑ. මේ කියන්නේ අපි අර සාක්ෂිය තබා ගන්න යම් මනුමක් විදියට සාක්ෂියක් විදියට තමයි Taman ගන්න. හරිද? ඒත් කාරණා දෙකම වැදගත් වෙනවා. අර සමාධිය පවත්වා ගැනීමට සාක්ෂියක් විදියට අපි මම තමයි ඉස්සෙල්ලම ගන්න. අරගෙන තමා සාක්ෂි කොට තමයි අපි අනිත් පුද්ගලයන් වඩන්නේ. ඊට පස්සේ එහෙම වැඩුවාම අපි ඉස්සෙල්ලම ගන්න එතකොට ගරු ප්‍රිය පුද්ගලයා. ඉස්සෙල්ලම ගන්නෙ ගරු ප්‍රිය පුද්ගලයා. ඒ කියන්නේ අපි ආචාර්යවරයෙක්. එතෙන්දි තව සැලකිලිමත් වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ලිංග විසභාගය ගැන අපි දැනගන්න ඕන. ලිංග විසභාගය කියන්නේ අරමුණ ගන්න ඕන ස්ත්‍රී පාර්ශවයේ පුද්ගලයෙක් නම් ස්ත්‍රී පාර්ශවයේ පුද්ගලයෙම තමයි අරමුණ කරන්න ඕන. පුරුෂ පාර්ශවයේ නම් පුරුෂ පාර්ශව. නැත්තම් මේ අරමුණ අපිට සමාධියට එන්න බැරි වෙනවා. ඒක ලිංග විසභාගය. අනිත් එක සැලකිය යුතු කාරණාව තමයි මරණයටපත් වෙච්ච කෙනෙක් නැත්තම් කාලක්‍රියා කෙනෙක් කලුරිය කරපු කෙනෙක් අපි අරමුණට ගන්නෙ නැහැ, සමාධියට එන්න බෑ. එතකොට කාරණා ඒ කාරණා ටික අපි සැලකිලිමත් වෙන. අප්‍රිය පුද්ගලයා ගන්නෑ, අතිප්‍රිය සහායකයා ගන්නෙත් නෑ, මධ්‍යස්ථය ගන්නෙත් නෑ, වෛරී පුද්ගලයා ගන්නෙත් නෑ, ලිංග විසභාග කෙනෙක් ගන්නෙත් නෑ, කලුරිය කරන කෙනෙක් ගන්නෙත් නෑ. ගන්න ඉස්සෙල්ලම තමන් අර ගන්නවා. තමන් අරගෙන ඒ සාක්ෂියේ කොට තියාගෙන ඊට පස්සේ ගරු
ප්‍රිය පුද්ගලයා තමයි ඉස්සෙල්ලා ගන්නෙ. ගරු ප්‍රිය පුද්ගලයා කිව්වහම අපි අපේ සිතේ ඒ පුද්ගලයා කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕන. ගෞරවයක් තියෙන්න ඕන. ඒ පුද්ගලයා සත්‍ය වශයෙන් ශීලයේ ශ්‍රුතේ සද්ධාව ජාගරණ යාගයෝදී ආදී ප්‍රිය දානය ප්‍රිය වචනය වගේ උසස් ගුණාංග තියෙන පුද්ගලයෙක් තමයි අපි ගන්නෙ. නැත්නම් සමාධිය පිටව ගන්න අමාරු වෙනවා. හරිනේ? එහෙම පුද්ගලයෙක් ඉස්සෙල්ලම ගන්න. අරගෙන ඒ එතෙන්ට යනකන් එහෙම අරගෙන අපි භාවනාවට එනකන් අපි එදා සාකච්ඡා කරා. දැන් අද ඊළඟ පාඩමට යනවා අපි. මේ කියවන්නේ 580 පිටුව. ඒ කියන්නේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා ග්‍රන්ථයේ දෙවන කාණ්ඩයේ 580 වෙනි පිටුව කියවන්නේ මේ. මේ යෝගාවචරයා විසින් මෙපමණකින් සතුටට නොපැමිණ තෙමේය ප්‍රියය මධ්‍යස්ථය වෛරී යන මොවුන්ගේ වශයෙන් විභාග නොකිරීම නම් වූ සීමා සම්බේධය කරනු කැමැත්තෙන් එයට ඉක්බිතිව අතිප්‍රිය සහායයා කෙරෙහි මෙත් වැඩිය යුතුය. කරු කටයුතු කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් ප්‍රතිපක්ෂ ධර්මයන් විස්කම්බණය කළ හේයින් අතිප්‍රිය සහායකයා කෙරෙහි මෛත්‍රී මානසිකාර්ය සුවසේ එළවිය හැකි වේ. එයින්ද ඔහුට අර්පණාව ලබා ගැනීමට පහසු වේ. එතකොට මෙතන සීමා සම්බේධය කියලා කියන්නේ මේ කියන පුද්ගලයන් 4 දෙනාම මොන 4 දෙනාද? තෙමේය, ප්‍රියය, මධ්‍යස්ථය, වෛරය. තමනුයි ප්‍රිය පුද්ගලයයි මධ්‍යස්ථ පුද්ගලයයි වෛරී පුද්ගලයයි. මෙන්න මේ 4 දෙනාම 4 දෙනා කෙරෙහි සීමාවක් පැනවෙන්න බෑ. හරිද? අන්න ඒක තමයි සීමා සම්බේධය කියලා කිව්වේ. සීමා නැති කරනවා. සීමා බිඳ හෙලනවා. තේරුණාද? එතකොට ඇත්තටම අපි මේකෙදී භාවනාවේ අරමුණ අවසානයේ අපි උපචාර සමාධිය කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ සම්බේධය නැති කරනවා කියන එක. හරිද? හරිද? ඒ සම්බේ කියන්නේ වෙනසක් නැතුව. ඒකට උපමාවක් ඉස්සරහා කියලා දෙනවා. අපි බලමු ඒක කියනකොට තව පොඩ්ඩක් මේ කියන දේ තේරෙයි. අපි බලමු ඉස්සරහට යමු. මෙසේ ප්‍රගුණ කළ මෛත්‍රී මානසිකාර්ය ඇති යෝගාවචරයා විසින් අතිප්‍රිය සහායයට අනුතුරුව මධ්‍යස්ථ පුද්ගලයා අරමුණු කොට මෙත් වැඩිය යුතුය. දැන් ඔන්න ඉස්සෙල්ලා අපි ගත්ත අර ගරු ප්‍රිය පුද්ගලයා ගත්තා. ගරු ප්‍රිය පුද්ගලයා ඉස්සෙල්ලම. ඊළඟට ගන්නේ කවුද? අතිප්‍රිය සහායකයා. අතිප්‍රිය සහායකයා. හරිද? ඉස්සෙල්ලම තමන් ගත්තා. ඊට පස්සේ ගරු ප්‍රියයා ගත්තා. ඊට පස්සේ අතිප්‍රිය සහායකයා ගත්තා. ඊට පස්සේ මධ්‍යස්ථ පුද්ගලයා ගත්තා. ඊළඟට ගන්නවා ඊළඟට තමයි වෛරී පුද්ගලයා ගත්තේ. හරිද? දැන් මෙතන තේරුම් ගන්න ඕන දැන් වෛරී පුද්ගලයාගේ මේ වෛරයත් එක්ක තමයි ගැටෙන්නේ. හරි අමාරුයි. එතන තමයි ටිකක් අමාරුයි. මේ මෙතනින් එහාට ඔක්කොම ටික තියෙන්නේ මේ වෛරී පුද්ගලයා කෙරෙහි මේ සීමා සම්බේධය නැති කරන එක තමයි අමාරුම වැඩේ. සීමා සම්බේධය කියලා කියන්නේ අර 4 දෙනාම එක විදියට අපිට එක විදියට දැනෙන්න ඕන. එක විදියට දැනෙන්න ඕන. කවුද? මමයි ප්‍රිය පුද්ගලයයි මධ්‍යස්ථයයි වෛරී පුද්ගලයයි. මමයි ප්‍රිය පුද්ගලයයි මධ්‍යස්ථ පුද්ගලයයි වෛරී පුද්ගලයයි 4 දෙනාම අපිට එක්කෙනෙක් විදියට ඒ 4 දෙනාගේ වෙනසක් තියෙන්නේ නැතිව වැටහෙන්න ඕන. අන්නේ මට්ටම තමයි මෛත්‍රිය භාවනාවේ අපි බලාපොරොත්තු වෙන මට්ටම. තේරුණාද? අපි ඉලක්කය අපි දැනගන්න ඕනේ යනකොට නේද? අපි යන්නේ කොතෙන්ටද යන්න ඕන කොතෙන්ටද කියලා අපේ ගමනාන්තය තමයි මොකද ගමනාන්තය? මමයි ප්‍රිය පුද්ගලයයි මධ්‍යස්ථ පුද්ගලයයි වෛරී පුද්ගලයයි එක විදියට දැනෙන්න ඕන අපිට. සමානව දැනෙන්න ඕන. අන්න ඒක තමයි අපේ ඉලක්කය. හරි නේද? ඒක තමයි ඉලක්කය. මේ මෛත්‍රී ඉලක්කය ඒක. අපි එතෙන්ට තමයි යන්න ඕන. පැහැදිලි නේද ඒක? හරි. එහෙම නෙවෙයි නේද අපිට වැටහෙන්නේ? එහෙම වැටහෙනවද නැහැ? එහෙම වැටහෙන්නේ නැහැ අපිට. එහෙම වැටහෙන්නේ නැහැ. ඒ සමාන තැනක තිය වෙන්නේ නැහැ. හරිද?
එතකොට අපි බලමු ඉස්සරහට යනවා. ඊට පස්සේ මධ්‍යස්ථ පුද්ගලයා හට අනතුරුව වෛරී පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරී යුතුය. අනුපිළිවෙල දැන් අපිට තේරෙනවා. හරිද? යන්න ඕන විදිය. මෙසේ භාවනා කරන්නා වූ යෝගාවචරයා විසින් ගරු ප්‍රිය කටයුතු පුද්ගලයාය අතිප්‍රිය සහායකයාය මධ්‍යස්ථයාය වෛරී පුද්ගලයා යන සතර පුද්ගල කොට්ටාශයන් කෙරෙහි එකී කොටස් සිත් මොලොක් කොට පුණ්‍ය කොට ඉක්බිති කොට ඉක්බිති අනතුරු කොටස් සිත් එළවිය යුතු. දැන් මෙතෙන්දී ඊළඟ අපි අර ඉස්සෙල්ලා ගත්තේ මෙතන කියන මේ ප්‍රිය ගරු කටයුතු පුද්ගලයාය අතිප්‍රිය සහායකයායි කියලා අර ප්‍රිය සහායකයා දෙකට කැඩුවා. ඒකෙන් ගරු ප්‍රිය කටයුතු පුද්ගලයා සහ අතිප්‍රිය සහායකයා කියලා දෙන්න එකට දාන්න පුළුවන්. ඒක තමයි ප්‍රිය පුද්ගලයා. හරි නේද? අපි ඒකත් දෙකට කැඩලා ගත්තා. මොකද තවදුරටත් භාවනාව පහසු වෙන්න. තේරුණාද ඒක? තේරෙනව නේද ඒක? ප්‍රිය පුද්ගලයා දෙකට කැඩුවා. ගරු කටයුතු පුද්ගලයායි අතිප්‍රිය සහායකයායි. දැන් ප්‍රිය පුද්ගලයා ඇත්තටම තුනකට බෙදෙනව නේ. තේරුණා මේක වැදගත්. ප්‍රිය පුද්ගලයා අතිප්‍රිය පුද්ගලයා තුනකට බෙදුනා. කවුද? මමයි ගරු කටයුතු ප්‍රිය පුද්ගලයායි අතිප්‍රිය සහායකයයි. ඉතින් ඒකෙන් අපි වෙන් කරලා ගත්තා ගරු කටයුතු ප්‍රිය අපි ඉස්සෙල්ලම ගත්තා. මම අරගෙන ඒ සාක්ෂි මට්ටමේ තියාගෙන ඊට පස්සේ ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා ගත්තා. අරගෙන ඊට පස්සේ ප්‍රිය පුද්ගලයා කෙරෙහි අරමුණු කරන්න පුළුවන්. නේද? ඒකනේ අපි මේ කරේ. හරි නේද? ඒක පැහැදිලි නේද? දැන් අතිප්‍රිය පුද්ගලයානේ මම එක්කෙනෙක්. අතිප්‍රිය පුද්ගලයා ඉහළින්ම කෙනා මම. ඊළඟට අපි ගත්තා එයා මම අරගෙන ඊට පස්සේ ගරු කටයුතු ප්‍රිය පුද්ගලයා ගත්තා. ඊට පස්සේ අතිප්‍රිය සහායකයා ගත්තා. හරි නේද? එහෙම ඉන්නෝ නේද අපිට දැන් අපේ ප්‍රිය අතිප්‍රිය සහායකෝගේ අතරින් ඉන්නෝ ගරු කටයුතු අය ඉන්නෝ නේද? අන්න ගරු කටයුතු කෙනා තමයි ඉස්සෙල්ලා ගන්න. හරි නේද? එක එක්කෙනාට ඒ වුණාට මම ගන්න බෑ. ලිංග විසභාගය. ලිංග විසභාගය. එහෙම ගන්න බෑ. හරි නේද? සහායකව ડોක්ටර් ගන්නයි අපි දෙකට විතර. හරි නේද? දැන් පැහැදිලි නේද මේ ඇතුලේ තියෙන කාරණාව හරි පැහැදිලි කරගන්න හරි අවශ්‍යයි. මොකද අපි මේව දැනගෙන නෙවෙයිනේ භාවනා කරේ. දැන් තව යනකොට අපි ඇත්තට මොනවද කරේ කියන එක තේරෙනවා. තා ඉස්සරහට යනකොට අපි හරි අවබෝධයකින් මේක නොකර බව පැහැදිලි. මේක ගැඹුරු කාරණාවලට යන්න අවශ්‍යයි. නැත්නම් අපි නිකන් ඔහේ කිසිම තේරුමක් නැතුව මේ අපි හිතන් ඉන්නවා මෛත්‍රී භාවනාව කරා කියලා. නමුත් ඇත්තටම අපි කරලා නැහැ. ඒක කරලා නැහැ. මේ මෙච්චර මේ සියුම් කරුණු වැදගත් නිසානේ මේ කියලා තියෙන්නේ. මේව වැදගත් නැත්තම් මෙච්චර මේ කියනවද? නැහැ. හරි අපි ඉස්සරහට යනවා. එතකොට ප්‍රිය ගරු කටයුතු පුද්ගලයාය අතිප්‍රිය සහායකයාය මධ්‍යස්ථයාය වෛරී පුද්ගලයාය යන මේ සතර පුද්ගල කොට්ටාශයන් කෙරෙහි එකී කොටස් සිත් මොලොක් කොට කර්මන්නේ කොට ඉක්බිති අනතුරු කොටස් සිත් එළවිය යුතුය. එනම් පළමු කොට ප්‍රිය ගරු ස්ථානයේ මෛත්‍රිය වඩා එහි වශීභාවයට පැමිණි සිත. අන්න එතන වශීභාවය පමුණව ගන්න ඕන. එහෙම පමුණවගත් සිත කොට්ටාසාන්තරයට පමුණවනු පිණිස මෘදු කර්මන්නේ කොට ඉක්බිතිව අතිප්‍රිය සහායයා කෙරෙහි උදාසීන භාවය දුරු කොට ප්‍රිය භාවය එළවා භාවනා වැඩි යුතුය. දැන් ඒකත් තේරෙනවා ඉස්සෙල්ලම මේ අතිප්‍රිය සහායයා කෙරෙහි උදාසීන භාවය නැති කරන්න. ඒකත් වැදගත්. ඉස්සෙල්ලා ඒ කෙරෙහි උදාසීන භාවය නැති කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රිය භාවය එළවනවා. මේකත් කැලි දෙකකට කැඩෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. ඉස්සෙල්ලා උදාසීනයි අපි. ඒක නැති කරනවා. ඊට පස්සේ තවත් ප්‍රිය භාවය එළවනවා. නේද? අපිට මෛත්‍රියක් දැනෙන්නේ අඩු මට්ටමේ තියෙන්නේ අර ඒ කෙරෙහි උදාසීන භාවය ඒ මෛත්‍රිය ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිීමේ උදාසීන භාවය නැති කරනවා. නැති කරලා
තවදුරටත් ප්‍රියභාවය එළවනවා. එතනත් එකත් ඉහළට යන බව තේරෙනව නේද? ඉහළට යනවා. හරි. නැවත ඒ භාවනාවද වශී ප්‍රාප්ත කොට. වශී ප්‍රාප්ත කොටයි කියලා කියන්නේ ඊට ඉක්මනින් මේ සමාධියට පැමිණීමේ හැකියාව. එතන වශී අපි ඒකත් වෙනම කතා කරමු. මේ කතා කරලා ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. දැන් මෙතෙන්දි ගියොත් වෙලා මදි වෙනවා. කියන්නේ වෙලා මදි නෙවෙයි අපිට මේ පැටලෙනවා. ඒතර වශීභාවටයි කියලා කියන්නේ වශීභා ඊතා ඉක්මනින් සමාධියට එීමේ හැකියාව. ඒකේ ආකාර පහක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඒතර වශී ප්‍රාප්ත කොට මෘදු කර්මන්නේ කොට ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහිද උදාසීන භාවය ඊට පස්සේ ගන්නවා මධ්‍යස්ථයා අරගෙන ඒ කෙරෙහි උදාසීන භාවය දුරු කොට ප්‍රිය භාවය එළවා. හරිද? ඉතල ප්‍රිය පුද්ගලයා ගත්තා, ප්‍රිය අතිප්‍රිය සහායකයා ගත්තා, සහායකයා අරගෙන උදාසීන භාවය නැතිකොට ප්‍රිය භාවය එළව ගත්තා. ඊට පස්සේ මධ්‍යස්ථයා ගත්තා. ඒ මධ්‍යස්ථයා කෙරෙහි උදාසීන භාවය දුරු කොට ප්‍රිය භාවය එළවා ගත්තා. නැවත ඒ භාවනාවද වශී ප්‍රාප්ත කොට මුදු කර්මන්නේ කොට ඉක්බිති වෛරී පුද්ගලයන් කෙරෙහි වෛරී සංඥාව විස්කම්බණය කොට මධ්‍යස්ථයට පමුණුණු පිණිසද ප්‍රියභාවයේ උපදවණු පිණිසද භාවනාව වැඩි යුතුය. හරිද? යමෙක් කටවනාහි කර්ම බලයෙන් හෝ ප්‍රයෝග සම්පන්තියෙන් හෝ වෛරී පුද්ගලයෙක් නැත්තේ වේද හෙතෙම මහා පුරුෂ භාවනාව ස්වභාව ඇති හේයින් බොහෝ කලක් පුරුදු කිරීමෙන් සමෘද්ධ වූ ශාන්ති මෛත්‍රී කරුණාදී ගුණයෙන් යුක්තවන හේයින් උදාර අදහස් ඇති හේයින් සියල්ල ඉවසන සුළු හෙතෙම අනුන්ගේ වරද තනපතක් පමණවත් නොසලකන්නේ. එසේ අනුන්ගේ වරද දැක වෛරී සංඥාව නූපදීද හෙතෙම මාගේ සිත මධ්‍යස්ථයා කෙරෙහි මුදු කර්මන්නේ විය. එහෙයින් දැන් මේ සිත වෛරී පුද්ගලයා කෙරෙහි එළවිය යුතුයයි උත්සාහ නොකළ යුතුය. ඒක තේරෙනවද මේ මොකද්ද කියන්නේ කියලා? දැන් අපි කිව්වා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. මොකද්ද? දැන් අපි කිව්වා දැන් ඔන්න අපි යන්න හදන්නේ අපි තමන් ගැන තමන්ට මෛත්‍රිය වඩලා සාක්ෂි භාවයේ පවත්වලා අපි ඊට පස්සේ ගත්තා ප්‍රිය ගරු කටයුතු පුද්ගලයා. ප්‍රිය ගරු කටයුතු පුද්ගලයා අරගෙන අපි උදාසීන ඒ අරමුණ නැත්නම් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියේ උදාසීන භාව නැති කරලා ප්‍රියභාවය ඇති කරගත්තා. ඇති කරගෙන ඊට පස්සේ ඒකේ වශීභාවය ලබාගෙන ඒ සමාධියේ යම් මට්ටමක වශීභාවයක් ලබාගෙන අපි ඊළඟට ගත්තා අතිප්‍රිය සහායකයා. ඒ අතිප්‍රිය සහායකයා අරගෙන ඒ පුද්ගලයා කෙරෙහි අර භාවනා අරමුණ කෙරෙහි උදාසීන බව නැති කරලා ප්‍රියභාවය එළව ගත්තා. ඊට පස්සේ ගත්තා මධ්‍යස්ථයා. මධ්‍යස්ථය අරගෙන ඒ භාවනා අරමුණේ උදාසීන භාව නැති කරගෙන ප්‍රියභාවය ඇති කරගත්තා. ඇති කරගෙන ඊට පස්සේ ගත්තා ඊට පස්සේ තමයි වෛරී පුද්ගලයා ගන්න කියන්නේ. එතන තමයි මෙතෙන්දී අපිට තේරුම් ගන්න ඕන කාරණය. එතකොට අපි මේ කියන්නේ 581 පිටුවේ දෙවනි ඡේදය යමෙක් කට වනාහි කර්ම බලයෙන් හෝ ප්‍රයෝග සම්පත්තියෙන් හෝ වෛරී පුද්ගලයෙක් නැත්තේ වේද. සමහර කෙනෙකුට එහෙම බැලුවට කෙනෙකුට වෛරී පුද්ගලයෙක් සමහරට මෙනෙහි නොවෙන්න පුළුවන්. බැලුමට එයාගේ ප්‍රයෝග මෙතන කියන්නේ ප්‍රයෝග සම්පත්තියෙන් සහ කර්ම බලයෙන් වෛරී පුද්ගලයෝ නැති වෙන්නත් පුළුවන් නේ කෙනෙකුට. ඒ වගේම ප්‍රයෝග බලයෙන් කියන්නේ එයා අනිත් අයට හොඳ සැලකුම් කරලා ඒ තියෙන ප්‍රයෝග නිසා ප්‍රයෝග කියන්නේ මෙතන අපිට ප්‍රයෝග කිව්වහම නිකන් රැවටීම් සහ නරක දේවල් කියන එක එකපාරට වැටෙන්නේ. මෙතන ප්‍රයෝග කියන්නේ ඒක නෙමෙයි. ඒ පුද්ගලයාගේ දැන් හැසිරීම් ගුණයයි ඒ පුද්ගලයාගේ ගුණයන් මත වෛරී පුද්ගලයෝ ඒ පුද්ගලයාට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පුද්ගලයාට අරමුණු වෙන වෛරී පුද්ගලයෝ ඉන්න පුළුවන්. හැබැයි එයාට හිතෙන්න ඕනනේ මේ පුද්ගලයා වෛරී කියලා. නේද? වෛරී පුද්ගලයෝ ඉන්න පුළුවන්. නමුත් එයාගේ අරමුණ ගන්නකොට වෛරී පුද්ගලෙක් මෙනෙහි කරනකොට මතක් වෙන්නේ නැති කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. නේද? එහෙම වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ප්‍රයෝග සම්පන්තික වෛරී පුද්ගලයේ නැත්තේ වේද නැති වුණත්
හෙතෙම මහා පුරුෂ ස්වභාවය ඇති හේයි. ඔහු ඒ වගේ කෙනෙක් ඉන්නවනම් ඔහු මහා පුරුෂ ස්වභාවය මහා පුරුෂ ස්වභාවය ඇති හේයින් බොහෝ කලක් පුරුදු කිරීමෙන් සමුර්ධ වූ ශාන්ති මෛත්‍රී කරුණාදී ගුණයෙන් යුක්ත වන හේයින්. දැන් එයාට මේ බොහෝ කලක් ශාන්ති කරුණා මේ මෛත්‍රී කරුණා ගුණයෙන් යුක්ත පුද්ගලයෙක් ඔහු. උදාර අදහසුත් තියෙනවා. සියල්ල ඉවසන සුළු හෙතෙම අනුන්ගේ වරද තනපතක් පමණවත් නොසලකන්නේය. එයා හිත අනිත් අයගේ වරදවල් තේරුම් නොසලකන නිසා යාට වෛරී පුද්ගලයෝ නැහැ. එයාගේ හිතට අනුරූපව වෛරී පුද්ගලයෝ නැහැ. එසේ අනුන්ගේ වරද දැක වෛරී සංඥාව නූපදීද හෙතෙම මාගේ සිත මධ්‍යස්ථයා කරේ මුදු කර්මන්නේ විය. එහෙයින් දැන් ඒ සිත වෛරී පුද්ගලයා කෙරෙහි එළවිය යුතුයයි උත්සාහ නොකළ යුතු. ඒ කියන්නේ දැන් එහෙම වුණාට එහෙම කෙනෙක් වුණත් මධ්‍යස්ථ කෙරෙහි මේ ඒ කියන්නේ මෙහි සියල්ල වෙන වරද තනපගේ නොසලකන්නේ එසේ අනුන්ගේ වරද දැක වෛරී සංඥා නූපදීද හෙතෙම මාගේ සිත මධ්‍යස්ථයා කෙරෙහි මුදු කර්මන්නේ විය. එහෙයින් දැන් ඒ සිත වෛරී පුද්ගලයා කෙරෙහි එළවිය යුතුයයි උත්සාහ නොකළ යුතුය. ඒ කියන්නේ මෙතන මෙහෙම කියන්නේ දැන් එහෙමත් නැත්තම් මධ්‍යස්ථයා දැන් මෙතන කියන්නේ තර මධ්‍යස්ථයයි වෛරියයි දෙන්නම එක්කෙනෙක් වගේනේ පේන්නේ මෙතන. නේද? එයාට වෛරී පුද්ගලයෙක් නැහැ. හරිද? එතකොට මෙතන මධ්‍යස්ථයා කියන එකනයි වෛරී කියන එකයි එක ලෙවල් එකට වැටෙනව නේද මෙතෙන්දී? ඔව් අරයා නෑනේ. මෙයා මේ පුද්ගලයා මේ යෝගාවචරයා නිදිමතයි වගේද? කවුරුත් නිදාගන්නේ නැහැ. හරි. එතකොට තේ බිව්ව නේද? ඔව්. හරි. එතකොට දැන් මෙතෙන්දි පේන්නේ මේ දෙන්නෙක් නෑ වගේ නේද? මධ්‍යස්ථයා ඉන්නවා වෛරී පුද්ගලයෙක් ඒ පුද්ගලයාට නෑ. එතකොට එතන වෙනසක් නෑ වගේ දෙන්නෙක් වගේ නේද පේන්නේ? එහෙම වුණාට යන්න එපා කියලා කියන්නේ මධ්‍යස්ථයා මග ඇරලා වෛරී පුද්ගලයාට යන්න එපා කියලා තමයි කියන්නේ. මේ දෙන්නගේ වෙනසක් දකින්න කියලා කියන්නේ. මෙයා මග ඇරලා යන්න එපා කියලා තමයි මේ කියන්නේ. හරිද? මධ්‍යස්ථයාත් ගන්න ඕන. මධ්‍යස්ථයා වෙන්නේ කෙනෙක් විදියට මධ්‍යස්ථයා අරගෙන තමයි ඊළඟ එකට යන්න කියලා වෙයි කියන්නේ. ඒක තමයි මේ වචන වලින් මේ කියවෙන්නේ. ඔව් වෛරී පුද්ගලයෙක් නැති වුනහම මේ මධ්‍යස්ථයයි වෛරී පුද්ගලයයි එක ලෙවල් එකේ වගේ එක මට්ටමේ වගේනේ ඉන්නේ. ඒ වුණාට අරයා මග ඇරලා මෙයාට යන්න එපා කියලා තමයි කියන්නේ මේ. ඒතන දෙන්නෙක් විදියට ගන්න. ඒ වගේ පුද්ගලයෙක් වුණා වෛරී පුද්ගලයෝ පැහැදිලිව පේන්න නොහිටියත් මධ්‍යස්ථ කුලය අරගෙන ඊළඟ පුද්ගලයාට යන්න කියන එක තමයි මේ කියන්නේ. හරි නේද? ඒක මග අරින්න එපා කියලා කියන්නේ. යයි උත්සාහ නොකළ යුතු. යමෙකුට වෛරී පුද්ගලයෙක් ඇතනම් ඔහු විසින් මධ්‍යස්ථයාට අනතුරුව ඒ වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩි යුතුයි. ඒක ඉන්නවනම් ඒ විදිහට අපි සාමාන්‍ය විදිහට කරනවා. අර මග අරින්න එපා කියලා තමයි ඉස්සරහ වාක්‍යයෙන් කියන්නේ. ඒක එච්චර අර කියන එකකින් හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. හැම කෙනෙක්ම මෙන්න මේ පුද්ගලයන් 4 දෙනා ගන්න කියන එක තමයි මේ කියන්නේ. හරිද? තමයි ප්‍රිය පුද්ගලයයි, මධ්‍යස්ථයයි, වෛරී පුද්ගලයයි. ඔය 4 දෙනා ගන්න ඕන. හරිද? හැම කෙනෙක්ම ඔය 4 දෙනා ගන්න ඕන කියන එක තමයි මේකේ මූලික මේ කෙටි කරලා ගත්තොත් ඒක තමයි මේ කියන්නේ. හරි නේද? හරි. දැන් ඔන්න අපි 4කට ලඟු වුණා නේද? අර ඉස්සෙල්ලා අපි වෙන් කරලා ගත්තා. දැන් ඔන්න මෙතෙන්ට එනකොට දැන් 4 දෙනා ඉන්නේ. මමයි, ප්‍රිය පුද්ගලයයි, මධ්‍යස්ථයයි, වෛරී පුද්ගලයයි. ඔන්න 4යි. දැන් පැහැදිලිනේ? 4යි. දැන් ඉන්නේ 4 දෙනයි. ඉදින් වෛරීහු කෙරෙහි මෙත් සිත එලවන්නා වූ යෝගාචරයාට ඔහු විසින් කරන ලද අපරාධය සිහිවීමෙන් ද්වේෂය උපදී. දැන් ওই මේ යෝගාචරයාට යම් මේ වෛරී පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ ඒ පුද්ගලයාට යම් අපරාධයක් කළා නේද? මොන හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. උපදී නම් ඉක්බිත්තෙන් ඔහු විසින් පළමු කියන ලද ප්‍රිය පුද්ගලාදීන් අතුරෙන් කෙනෙකු කෙරෙහි නැවත නැවත මෙත් වැඩීමෙන් පටිගය දුරුකොට
මෛත්‍රී ධානයේ උපදවා ඒ මෛත්‍රී ධාන සම්මතට සම්වද ඒ සම්මතින් නැගී සිට නැවත වෛරී පුද්ගලයා කෙරෙහි සිත යොමු කොට මෙත් වදන කල්ලි පටිගය දුරු වී මෛත්‍රියෙහි සිත පීඩන්නේ. දැන් ඔන්න මේ වෛරී පුද්ගලයා අරගෙන ඔන්න පටිගය ඔන්න උපදින්න පුළුවන්. තරහක් එන්න පුළුවන්. දැන් මොකද කරන්න ඕන? නැවත වතාවක් අපි කලින් යන්න ඕන මේ නැවත ප්‍රිය පුද්ගලාදීන් කෙනෙකු කෙරෙහි නැවත මෙත් වඩන්න ඕන. ආයෙත් යන්න ඕන අර ගැටීමක් ආපු ගමන් නේද? ආයෙත් යන්න ඕන ප්‍රිය පුද්ගලයා ඉඳලා ආයෙත් මෙත් වඩාගෙන එන්න ඕන. හරිද? ගැටීමක් ආපු බව Taman දැනෙන්නේ කොහොමද Taman? Tamanට දැනෙන්න ඕනේ සමාධියට එන්න බෑ. අරමුණේ ඉන්න බෑ. දැන් අපිට ඉන්න ඕනේ කවුරු හරි එහෙම අය. ඒතර ඒ සමාධියට එන්න බෑ. ඒ අරමුණේ ඉන්න බෑ. විසිරෙනවා. හිත විසිරෙනවා. ඒක නිසා අපි ආයෙත් යනවා අර අපිට දැන් අපි කලින් අරමුණු වල අරගෙන යම් මට්ටමක හිටියනේ. අර ප්‍රිය පුද්ගලයයි මේ මධ්‍යස්ථ පුද්ගලයයි කෙරෙහි අරමුණේ රැඳිලි හිටපුවා අපිට තේරෙන්න ඕනේ දැන්. ඒකේ නොසලී හිටියා, විසිරෙන්නේ නැතුව හිටියා. ඒතකොට ආයෙත් යන්න ඕනේ එතෙන්ට. එතෙන්ට ගිහිල්ලා ඒ පුද්ගලයා ආයෙත් සමාධිය අරගෙන ආයෙත් එනවා මෙතෙන්ට. හරිද? ආයෙත් එනවා නම් ආයෙත් යන්න වෙනවා. ඒක තමයි මේ කියන්නේ. හරිද? පටිඝය දුර්ගට මෛත්‍රිය ධානය වඩා ඒ මෛත්‍රී ධානය සම්මත සම්මද ඒ සම්මතින් නැගී සිට නැවත වෛරී පුද්ගලයා කෙරෙහි සිත යොමු කොට මෙත් වදන කල්ලි පටිඝය දුරු වී මෛත්‍රියේ සිත පීඩන්නේ. ඊට පස්සේ පීඩනවා. එයිනුත් වෛරී පුද්ගලයා කෙරෙහි ද්වේෂය නොසන්සිදේනවා. එහෙම කරලත් සංසිදෙන්නේ නැත්තම් වෛරය නම් ඔහු විසින් කකචෝපම අවවාදීන්ගේ වශයෙන් හෝ පටිඝය දුරු කර ගැනීමට උත්සාහ කටයුතු. මොකද මේ කකචෝපම කියලා කියන්නේ? කියත. කියත. බණ්ඩි කියත නේද? බණ්ඩි කියත. මොකද්ද මේකද කියවෙන්නේ? මේ කකචෝපම සූත්‍රය. භාගතුන් වහන්සේ දේශනා කරපු. උන්වහන්සේ දේශනා කරනවා ඔන්න යටින් තියෙන දුරු කිරීමට උත්සාහ කටයුතු. භාගතුන් වහන්සේ විසින් මහණෙනි දෙහත්ති සවි කරන ලද මිටි ඇති කියතකි. ඒ කියන්නේ මේ බණ්ඩි කියත නේද කියන්නේ අපි අර ඔය ලීරන්න ගන්න අර මෙහෙම උඩයි යටයි ලීරන්නේ. මෙහෙම කියත තියෙනවා. ඒකේ මිටි දෙකක් තියෙනවා. ඒ යට එක්කෙනයි උඩ එක්කෙනයි. මෙහෙම ලීරනෝනේ. අන්න ඒක බණ්ඩි කියත. ඒක මහණෙනි දෙයත්ති කියන්නේ කොන් දෙකේ කියන එක. සවි කරන ලද මිටි ඇති. මිටි කියන්නේ අල්ලන්න මේ මිටවල් ඇති කියතකින් ලාමක පාප. ඊට පස්සේ මහණෙනි සතුරන් විසින් කැමැති වන පරිදි සතුරන් විසින් කටයුතු වූ ධර්මයෝ සද්දෙනෙක් කිපෙන සුළු වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂය කරා හෝ පැමිණෙත්. ඒ සද්දෙන නම් එතකොට දැන් සතුරන් විසින් කැමැති වන ලද සතුරන් විසින් කටයුතු වූ ධර්මයෝ සද්දෙනෙක් කිපෙන සුළු වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂය කරා හෝ පැමිණෙත්. ඒ සද්දෙන නම් ඒ කියන්නේ දැන් සතුරෙක්. ඒ කියන්නේ වෛරී දැන් පුද්ගලයා දැන් වෛරයක් තියෙනකොට දෙන්නෙක් ඉන්නෝනේ.
හරි මහණෙනි සතුරන් විසින් කැමති වන ලද සතුරන් විසින් කටයුතු වූ මහණෙනි සතුරන් විසින් කැමති වන ලද සතුරන් විසින් කටයුතු වූ ධර්මයෝ සද්දෙනෙක් කිපෙන සුළු වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂය කරා හෝ පැමිණෙත්. ඒ සද්දෙන නම් සතුරා තම කියන්නේ දැන් මේ කියන්නේ දැන් වෛරයක් තියෙනකොට වෛරී පුද්ගලයා කියනකොට පාර්ශව දෙකක් තියෙනෝනේ නේ. අපි දැන් යෝගාවචරයා සහ ඒ යෝගාවචරයා අරමුණු කරන පුද්ගලයා. ඒතකොට ඔය දෙන්නනේ දෙන්න. නේද? පාර්ශව දෙක. ඒතර එහෙම දැන් අපිට වෛරී පුද්ගලයක් ඉන්නවනම් ඒ පුද්ගලයා අපේ හිතේ ඒ පුද්ගලයාට විය යුතු මෙන්න මේ වෙන්න ඕන කියලා අපි හිත කියන වෙන්න අපි කැමති. අපි අර පුද්ගලයාට වෙන්න කියලා අපේ හිතින් කියන වෙන්න ඕන කියලා වෙන්න ඕන කියලා හිතන කාරණා 7ක් තියෙනවා. අන්න ඒ 7 තමයි මේ කියන්නේ. හරිද? මොකද්ද? සතුරා තම සතුරාගේ වර්ණවත් බව නොසතුටු වන බැවින් සතුරා දුර්වර්ණ වී නම් ඊතා ඒකයි කැමති වෙයි. අපි ඒ සතුරා නැත්නම් වෛරී පුද්ගලයා දුර්වර්ණ වෙන්න ඕනේ කියලා අපි හිතනවා. හරිද? එයා දුර්වර්ණ ඕනේ. දෙවෙනි එක තමයි සතුරා තම සතුරාගේ සුඛ වාසය නුරුස්නා හේයින් සතුරා දුකසේ වසන්නේ නම් මැනවයි සිතන්නේ. සතුරා දුකින් ඉන්නව නම් අපි කැමතියි. සතුරා දුකින් ඉන්නව නම් අපි කැමතියි. ඉස්සෙල්ලා කිව්වා දුර්වර්ණ වෙනව නම් අපි කැමතියි. දුකින් ඉන්නව නම් අපි කැමතියි. සතුරා තම සතුරාගේ ධනවත්කම නුරුස්නා හේයින් සතුරා ධනවත් නොවන්නේ නම් මැනවයි. එතකොට දුප්පත් වෙනවා නම් අපි කැමතියි. සතුරා තම සතුරාගේ උපභෝග පරිභෝග වස්තු ඇති බව නුරුස්නා හේයින් සතුරා උපභෝග පරිභෝග වස්තු ඇත්තෙක් නොවන්නේ නම් මැනවයි සිතන්නේ. හරිද? ඒ කියන්නේ උපභෝග පරිභෝග වස්තු නැති වෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඊළඟ සතුරා තම සතුරාට යස පිරිවර ඇති බව නුරුස්නා හේයින් සතුරා යස පිරිවර ඇත්තෙක් නොවන්නේ නම් මැනවයි සිතන්නේ. පිරිවර නැති වෙන්න කියලා අපි ඕන කියලා අපි හිතනවා. හරි. සතුරා තම සතුරාගේ මිත්‍රයන් ඇති බව නුසුනා හේයින් සතුරා මිත්‍රයන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවයි සිතන්නේ. මිත්‍රයෝ නැති වෙන්න ඕන කියලා හිතනවා. සතුරා තම සතුරාගේ මරණින් මතු ස්වර්ගයට යාම නුරුස්නා හේයින් සතුරා මරණින් මතු ස්වර්ගෙහි නූපදනේ නම් මැනවයි සිතන්නේ. සතුරා ස්වර්ගයේ ඉපදෙන්න එපා කියලා එන්න අපි ස්වර්ගයේ ඉපදෙනවට කැමති නොවෙනවා. එතකොට මෙන්න මේ කාරණා 7ක් වෛරී පුද්ගලයා කෙරෙහි අපේ සිතේ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා 7. මහණෙනි ක්‍රෝධය යන පුද්ගලයා ක්‍රෝධය කරන පුද්ගලයා තෙම කයින් වචනයෙන් සිතින් මෙසේ දුෂ්චරිත කොට පහ වූ සුව ඇති බැවින් අපාය නම් වූ දුකට පිහිට හේයින් දුක්ගති නම් වූ සුව සමූහයෙන් පිරිහුණු හේයින් විනිපාත නම් නරකයේ උපදී ක්‍රෝධය නියුදු මඩලා ලද්දේ වේ. එතකොට මෙහෙම මේ සිතින් කයින් මනසින් කයින් වචනයෙන් සිතින් මෙසේ දුෂ්චරිත වෙනකොට විනිපාත නම් නරකෙහි උපදී. ඊළඟට ක්‍රෝධේනුත් මඩනා ලදී. ඒ කියන්නේ මඩනා ලදී අපි කාට හරි ක්‍රෝධ කරනවා කියලා කියන්නේ අපි කෙරෙහි ක්‍රෝධ එනවා. හරිද? මහණෙනි සොහොන් පෙනෙල්ල දෙකොණ ගිනි ඇවිලියේ මැද බලු කැනහිල් අසූචි ගෑවිනේ ගමේ දර වැඩක් හෝ ආරන්නේ දර වැඩක් හෝ නොකරන්නේය.
ඒ කියන්නේ සොහොන් පෙනෙල්ල. ඒ කියන්නේ දෙකොන පිච්චෙන මැද අසූචි ගෑවුණු. එකකින් අපිට ප්‍රයෝජනයක් නැහැනේ, අල්ලන්න බෑ නේද? දෙපැත්තෙන් අල්ලන්නත් බෑ, මැදින් අල්ලන්නත් බෑ. ප්‍රයෝජනයක් නැහැ. නොකරන්නේ මහණෙනි මේ ක්‍රෝධ කරන පුද්ගලයා ඒබඳු උපමා ඇත්තේ යයි කියමි. ඒ වගේ මේ ක්‍රෝධ කරන පුද්ගලයා කිසි ප්‍රයෝජනයක් නැති පුද්ගලයෙක් වෙනවා. හරිද? මෙසේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි කකචෝපම අවවාද ආදීන්ගේ වශයෙන් සිහි කිරීමෙන් පටිගය දුරු කිරීමට උත්සාහ කරන්නාට ව්‍යායාම කරන්නාට ඉදින් ඒ පටිගය සංසිඳෙන්නේ නම් මැනවේ. මේ විදියට මෙනෙහි කරලා අපි මේ තියෙන පටිගය සංසිඳවනවා. හරිද? එතකොට කකචෝපම සූත්‍රය පිළිබඳව තමයි මේ දක්වා මේ පැහැදිලි කරේ. හරිද? ඒක මේ විදියට පැහැදිලි කරලා අපි මෙනෙහි කරලා අර වෛරී පුද්ගලයා කෙරෙහි තියෙන වෛරය සංසිඳව ගන්න. හරිද? දැන් එහෙම කරලත් බැරි වුණොත් බරු මොකද වෙන්නේ කියලා. එසේද සීකොට ඉදින් පටකයේ සංසිඳවා ගැනීමට නොහැකි වූයේ නේද? එහෙම කරලත් බැරි නම් මොකද කරන්නේ? ඉක්බිති ඒ වෛරී පුද්ගලයාගේ කාය සමාචාරාදීන් කෙරෙහි යම් යම් ධර්මයන් ක්ලේශ විදාන නැති බැවින් උපශාන්තද ක්ලේශ මල නැති හේයින් පිරිසිදුද සිහි කරන කල්ලි ප්‍රසාද එලවාද ඒ ගුණ සිහි කොට ආඝාතය දුරු කර ගැනීමට උත්සාහ කටයුතු. ඇතැම් පුද්ගලයෙකුගේ එතකොට දැන් මොකද කරන්න හදන්නේ? දැන් එහෙමත් කරලා බැරි වෙනකොට දැන් මොකද කරන්නේ? ඒ පුද්ගලයා ඉතින් ඕනම පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයාගේ නරක ගතිගුණ තියෙන්න පුළුවන්. හැබැයි ඕනම කෙනෙක්ගේ හොඳ ඒවාක් තියෙනවනේ නේ. 100%ක් නරක පුද්ගලයා හැමාතින්ම නරක පුද්ගලයා හැමාතින්ම හොඳ පුද්ගලයා කියලා එහෙම නැහැනේ. ඒතර ඒ පුද්ගලයන්ගේ ගුණයන් තියෙන්න පුළුවන්. දැන් අපි උත්සාහ කරනවා ඒ පුද්ගලයාගේ ගුණයන් රූපලා අරගෙන ඒව මෙනෙහි කරන්න. හරිද? ඒ වෛරී පුද්ගලයාගේ. ඒකනේ මේ අමාරු වැඩේ. අමාරුනේ දැන් අර ටික දැන් කරා මධ්‍යස්ථ පුද්ගලයා දක්වා ගැටලුවක් නැහැ. දෙට ආවා දැන් මේ වෛරීය පුද්ගලයා කෙරෙහි තියෙන වෛරීය සංසිඳවන්න තමයි අපහසු. ඒකට තමයි මේ උත්සාහ ගන්න. හරිද? එතකොට දැන් අරමත් කරලා කකචෝපම සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරපු කාරණාත් මෙනෙහි කරලත් අපිට බැරි නම් අපි ඊළඟ පියවරට යනවා. ඒ පුද්ගලයාගේ තියෙන හොඳ ගති ගුණ ගැන අපි මෙනෙහි කරනවා. ඉස්සෙල්ලා මේක කරන්න හරිනේ. නෑ මේක ඉතින් මෙහෙමයිද අපිට ඇයි ඉස්සෙල්ලා ඒක නොකරේ කියන එකට හේතුවක් කියන්න පුළුවන්. මොකක් හරි එකක් ගන්න ඕනනේ. එතකොට අපිට මේක ඉස්සෙල්ලා අරගෙන අපිට එහෙනම් ඊළඟට ප්‍රශ්නයක් එන්නේ ඇයි අරක ඉස්සෙල්ලා ගත්තේ නැහැ කියලාත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙමත් එන්න පුළුවන්. එහෙම එන්න බැරිද? දැන් ওই ප්‍රශ්නේ අනිත් පැත්තටම අපිට අහන්න ඉඩකට අපි මේක ඉස්සෙල්ලා ගත්තේ. මම කියන්නේ භාගතුන් වහන්සේ මේක මොන හරි අපිට තේරෙන්නේ නැති එකක් පිළිවෙලක් අනුපිළිවෙලක් ඇති. අපිට තාමත් හරියටම තේරුන්නේ නැහැනේ මේක. ඒ පිළිවෙල අපි උන්වහන්සේ අපිට වඩා අපි කවුද? උන්වහන්සේත් එක්ක නේද? අපිට හිතන්නවත් බෑනේ උන්වහන්සේගේ දැනුම සහ මේ තියෙන ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය හිතන්නවත් බෑනේ අපිට. එතකොට මොකක් හරි කාරණාවක් නිසා තමයි මේ අනුපිළිවෙල උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. හරි අපි ඒක පොඩ්ඩක් අපි නොහිතුවත් දැන් මේක ඉස්සෙල්ලා මීට අරට කලින් මේක ආවනම් ඊළඟට හිතෙන්න පුළුවන් ඇයි ඒක ආවේ මේ අනිත් එක ඉස්සරහට එන්න තිබුණා නේද කියලාත් හිතෙන්න පුළුවන්. මොකක් හරි අනුපිළිවෙලක් තියෙන්න ඕනේ. වෛරී පුද්ගලයා කිව්වම ඒයි සම්බන්ධ වෙන්නේ අපිටම යෙලීම වෛරී ඒවනේ ඉස්සෙල්ලා ඒ ටික මේව කරලා ඉවර වෙලා පස්සේ ආගේ තියෙන හොඳ ගැටි ගුණාට එන්න මේ වෙනවා. සතු වෙලා තියෙන වෛරී කොටස්නේ ඉස්සෙල්ලා ඒ වෛරී කොටස් සමනය කරලා ඉවර වුණාට පස්සේ එහෙමත් බැරි නම් ඒකේ තියෙන හොඳ ඒවා අරගෙන එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි. මේකෙන් පැහැදිලි අනුපිළිවෙලක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට උන්වහන්සේ දේශනා කරපු අනුපිළිවේ යන්නේක තමයි කල යුත්තේ. ඒක ප්‍රශ්න කරන එක
නෙවෙයි. ප්‍රශ්න කරනවා කියලා කියන්නේ අපි ආයෙත් අපේ වැඩේ කරන්නේ අපි වෙන වැඩක් කරනවා. දැන් අපේ අරමුණක් තියෙනවනේ. නේද? ප්‍රශ්න කර කර ඉන්න පුළුවන්. දැන් ඔය දේශපාලනයේ වුණත් ඕන ඉතින් ප්‍රශ්න කර කර ඉන්න පුළුවන්. ඒ අදත් වෙන්නේත් ඒක නෙමෙයි. මේ රටක් ගත්තාම ඉස්සරහට යන්නේ නැත්තේ ප්‍රශ්න කර කර ඉන්නවා. ඇයි මෙහෙම කරන්නේ? ප්‍රශ්න කර කර ඉන්නවා. නේද? ඒකට වඩා ඒ යන විදියට යන්න දෙනවා. එහෙමත් පුළුවන් නේ කරන්න නේද? ඕනම දෙයක ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න කරන්න දේවල් ඕන තරම් තියෙනවා. එහෙම තියෙනව නේද? ඕනම හොඳ දෙයක් අරගත්තාම ප්‍රශ්න කරන්න බැරිද? ඇයි තෙරුවන් කියලා තුනක් ගත්තේ කියලා කෙනෙකුට එහෙමත් ඕනනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නේද? එහෙම බැරිද? ඇයි තුන් වරක් අපි වන්දනා කරන්නේ? පළමුවද, දෙවනුවද, තුන්වෙනිවද කියලා ඇයි අපි මේ වඳින්නේ? මොකක් තුන් සැරයක් ඇයි හතර සැරයක් ගන්න? හතර සැරයක් වඳින්න පුළුවන්. ඇයි දෙසරයක් ගන්න බැරි වුනේ? එහෙමත් ප්‍රශ්න කරන්න පුළුවන් නේ. දැන් කෙනෙකුට එහෙම ප්‍රශ්න කර හොය ඉන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව කෙනෙකුට ඒ තියෙන විදිහට අපේ ඉලක්ක තියෙන වෙන එකක් නේ. නේද? ඒ ඉලක්කෙට අපි යන්න පුළුවන් නේ. ඒකසයි මෙහෙමයි දැන් මෙතෙන්දි මම කිව්වේ එහෙම දැන් මේකේ භාගතුනාගේ දේශනා කරපු විදියක් තියෙනවනේ. ඒ විදියට අපි අපේ ඉලක්කය කරා යන්න ඕන. හරි. දැන් මෙතෙන්දී ඔය කියන විදියට මෙතෙන්දී දැන් කකචෝපම සූත්‍රයේදී අපි මේ පුද්ගලයා ගැන වෛරය අඩු කරලා ඊට පස්සේ දැන් මෙතෙන්දී අපි දැන් මෙතෙන්දී මේ කාරණා ගැන අපි මෙනෙහි කරාම අපේ සමාධියට එන්න බැරි වුණ එක ඇත්ත. නමුත් මේ මෙනෙහි කිරීමෙන් යම් චිත්ත දියුණුවක් වුණා නේද? මේ කරුණු ටික අපි මෙනෙහි කරානේ. එක්තරා මට්ටමකට සිත ගෙන ගියා අපි. ගිහිල්ලා ඊට පස්සේ අනිත් කාරණා ටික තමයි අනිත් පැත්තකින් අපි තා පැත්තකින් බලනවා. ඒ කාරණාව. ඒක තමයි මේ කරන්නේ. එතකොට එසේද සිහි කොට ඉදින් පටිගය සංසිඳවා ගැනීමට නොහැකි වූයේ නම් ඉක්බිති ඒ වෛරී පුද්ගලයාගේ කාය සමාචාරාදීන් කෙරෙහි යම් ධර්මයන් ක්ලේශ විදාන නැති බැවින්ද උපශාන්තද ක්ලේශ මල නැති හේයින් පිරිසිදුද සීකරණ කල්ලි. දැන් ඒ කියන්නේ ඒ වෛරී පුද්ගලයා කෙරෙහි කාය සමාචාරයන් කෙරෙහි සමාචාරාදීන් කෙරෙහි යම් ධර්මයන් ඒ යම් ධර්මයන් ක්ලේශ විදාන නැති බැවින් උපශාන්තද ක්ලේශ මල නැති හේයින් පිරිසිදුද සිහි කරන කල්ලි ප්‍රසාද එලවාද ඒ ගුණ සිහි කොට ආඝාතය දුරු කර ගැනීමට උත්සාහ කටයුතු. ආඝාතය කියන්නේ මෙතන මේ තරහ මෙතන ආඝාතය කියලා කියන්නේ මෙතන තරහ. ඒතර ඒ තරහ නැත්නම් වෛරය ඒ වෛරී පුද්ගලයාගේ තියෙන හොඳ ගති ගුණ මෙනෙහි කරලා අපි ඒ තියෙන තරහ නැති කරගන්න උත්සාහ කරනවා. ඇතැම් පුද්ගලයෙකුගේ කාය සමාචාරයම උපශාන්ත වේ. බොහෝ කොට වත් පිළිවෙත් කරන්නහුගේ ඒ කාය සමාචාරයාගේ උපශාන්ත භාවය සියලු දෙනා විසින්ම දැනගනු ලැබේ. කියන්නේ දැන් සමාචාර වෙන්න පුළුවන් කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර වර්ග තුනයි. ඒ පුද්ගලයාගේ ගුණයන් පිහිටන ස්ථාන වශයෙන් මට්ටම් වශයෙන් තුනක් අඳුර ගන්න පුළුවන් අපිට. මොකද්ද? කාය සමාචාර වචන දැන් කායිකව, වාචසිකව සහ මානසිකව. සමහර අය මෙතන මේ ටිකේම කියන්නේ අපි තේරුම් ගත්තොත් සමහර අයගේ කයින් එයා හොඳ දේවල් කරනවා. හැබැයි වචනයෙන් සිතින් නරකයි. පිරිසිදු නැහැ. කායික ක්‍රියා පිරිසිදුයි. හැබැයි වචනෙන් සහ මනසින් පිරිසිදු නැහැ. සමහර අය ඉන්නවා වචනයෙන් පිරිසිදුයි. හැබැයි කයෙන් සහ මනසින් පිරිසිදු නැහැ. සමහර අය ඉන්නවා මනසින් පිරිසිදුයි එයා කයෙන් වචනෙන්
ඔව් පිරිසිදු නැහැ. තේරුණාද? එතකොට අපි ඒ පුද්ගලයා ගැන දැන් පිරිසිදු එකක් තියෙනවනේ. අනිත් දෙක මග ඇරලා අර පිරිසිදු එක මෙනෙහි කරනවා. ඒ පුද්ගලයා. අන්න ඒක තමයි මේ කාරණා මෙතනින් අපි කරන්නේ. හරි නේද? ඒක තමයි කියන්නේ මේ. සමහර අයගේ ওই තුනම හොඳයි. ඒ තුනම සමහර අය දෙකක් හොඳ වෙන්න පුළුවන්. ඒ දෙකෙන් දෙක මෙනෙහි කරන්න පුළුවන්. සමහර අයගේ තුනම හොඳයි. එතකොට ඒකේ හොඳ තුනම අපි ඒ තියෙන හොඳ තුනම අපිට මෙනෙහි කරන්න පුළුවන්. හරි නේද? ඒක තමයි මේ ආකාරයෙන් අපි අර වෛරය සංසිඳවන්නේ නැත්නම් තරහ නැති කරගන්නේ අර වෛරී පුද්ගලයා කෙරෙහි තරහ නැති කරගන්නේ ඊළඟ පියවරේදී ඒකෙන්. අපි පාඩමට යනවා. එතකොට එළවාද ඒ ಗುಣ සිහිකොට ආඝාතය දුරු කර ගැනීමට උත්සාහ කටයුතු. ඇතැම් පුද්ගලයෙකුගේ කාය සමාචාරයම උපශාන්ත වේ. බොහෝ කොට වත්පිළිවෙත් කරන්නහුගේ ඒ කාය සමාචාරයාගේ උපශාන්ත භාවය සියලු දෙනා විසින්ම දැනගනු ලැබේ. වචී සමාචාර මනෝ සමාචාර වනායි නොසන්සිඳනාහු වෙති. එසේ ඇති කල්ලි ඔහුගේ ඒ නොසන්සුන් වචී සමාචාර මනෝ සමාචාරයන් නොසිතා කාය සමාචාරයාගේ සංසුන් බවම සිහි කර යුතුය. ඒතර කාය සමාචාරයාගේ සංසුන් නම් අපි කාය සමාචාරයම ඒ පුද්ගලයාගේ මෙනෙහි කරනවා. සමහරකුගේ වාක් සමාචාරයම සංසුදුනේ වේ. ඒ වාක් සමාචාරයාගේ සංසුන් බවද සියලු ජනයා විසින් දැනගනු ලැබේ. හෙතෙම ප්‍රകൃතියෙන්ම පිළිසඳර කතාවෙහි දක්ෂ වේ. එතකොට මේ පුද්ගලයා කාය සමාචාර වාක් සමාචාරය පිළිසඳර කතාවේ හරි දක්ෂයි. එතකොට අපි මොලොක් ප්‍රිය වචන ඇත්තේ. මේ පුද්ගලයාට තියෙනවා මොලොක් ප්‍රිය වචන. සතුටු වන සුළුය. සතුටු වූ මුහුණ ඇත්තේ. යම් කිසිවෙකු එළඹි කල තෙමේම පළමු කොට පිළිසඳර කතා කරන සුළුය. අව්‍යාකුල වූ පරිපූර්ණ වූ පද ව්‍යංජනයෙන් හා මధుර ස්වරයෙන්ද දහම් දෙසන්නේය. නමුත් ඔහුගේ කාය සමාචාර මනෝ සමාචාරය නොසන්සුන්නාම වෙති. ඒතර සමහර අය ඉන්නවා හරි ප්‍රසන්නයි. වචනයෙන් හරි කතා කරනවා. එයාම ඉස්සෙල්ලම ඇවිල්ලා කතා කරනවා. hina වෙනවා. ප්‍රිය වචනෙන් කතා කරනවා. එතකොට හැබැයි ඒ පුද්ගලයාගේ කාය සමාචාරයයි මේ මනෝ සමාචාරයයි සංසුන් නැති වුණාට අපි මෙනෙහි කරන්නේ මොකද්ද? ඔහු මේ තරම් මේ වගේ වචනයෙන් හරි සංසුන්. වචී සමාරය සංසුන් කියලා අපි මෙනෙහි කළා. අර දෙක අපි මෙනෙහි කරන්නේ නැහැ. කරලා අපි වෛරය දුරු කරගන්නවා. හරිනේ. නමුත් ඔහුගේ කාය සමාචාර මනෝ සමාචාර නොසන්සුන්නා වෙති. එසේ ඇති කල්ලි ඔහුගේ කාය සමාචාර මනෝ සමාචාරයන් නොසිතා වචී සමාචාරයාගේ සංසුන් බවම සිහි කටයුතු. හරිද? ඒතකොට ඒ පුද්ගලයාගේ අපි වචී සමාචාරයම සිහි කරනවා. එතකොට සමහරක්කුගේ මනෝ සමාචාරයම සංසිඳුනේ වේ. ඒ මනෝ සමාචාරයාගේ සංසුන් බවම චෛත්‍ය වන්දනාදී කාලයේදී සියලු ජනයාට ප්‍රකට වේ. යමෙක් සංසුන් සිත් ඇත්තේ නම් හෙතෙම චෛත්‍ය හෝ බෝධිය හෝ තෙරවරුන් හෝ වන්දනා කළ නොසකස් කොට වඳී. බණ අසන මණ්ඩලයේ එකඟ නො වූ වික්ෂිප්ත සිත් ඇතිව හෝ නිදි කිරමින් හෝ හිඳී. සංසුන් සිත් ඇති තැනැත්තේ වඳින කල්ලි සකස් කොට වඳී. දහම් අසන කල්ලි නමන ලද කන් නැතිව අර්ථ සහිතව කයින් හෝ වචසින් හෝ චිත්ත ප්‍රසාදය පහල කරමින් අසන්නේය. මෙසේ එකෙක් හුගේ මනෝ සමාචාරයම සංසිඳුනේ වේ. කාය වාක් සමාචාරය නොසන්සුනානු වෙති. එසේ වූ කල්ලි ඔහුගේ ඒ නොසන්සුන් කාය වාක් සමාචාරයන් නොසිතා මනෝ සමාචාරයගේ සංසුන් බවම සීකටයුත්තේ. එතකොට මනෝ සමාචාරය දැන් ඒ කරනවත් පිළිවෙත් අපිට තේරෙනවා ඔහුගේ සිත හොඳයි. හැබැයි කාය වාක් සමාචාරයන් සංසුන් නොවෙන්න පුළුවන්. නමුත් ඔහුගේ අර මනෝ සමාචාරයන් පිළිබඳ අපි මෙනෙහි කරනවා. අර දෙක මෙනෙහි කරන්නේ නැතුව. සමහරකුගේ වනායි කාය වාග් මන යන ත්‍රිවිධ සමාචාරයන් අතුරින් එකක්වත් නොසන්සුදුනේ වී නම් ඒ පුද්ගලයන් කෙරේ දැන් මේ තෙමේ මිනිස් ලොව හැසිරෙයි.
එතකොදු උවත් කීප දවසක් ඇවෑමෙන් අටමහා නිරයේ ඔසුපත් නිරයේ යන තන්හි නැවත නැවත ඉපදීමෙන් නිරය පුරන්නේ යයි කරුණාව එළවිය යුතු. කරුණාව නිසාද ආඝාතය සංසිඳෙන්නේ. සමහර කෙනෙක් අපිට මුණ ගැහෙන්න පුළුවන් මේ කාය සමාචාරයක් නැහැ, වචී සමාචාරයක් නැහැ, මනෝ සමාචාරයක් නැහැ. අපිට මෙනෙහි කරන්න අවශ්‍ය මට්ටමට. කියන්නේ අපිට දැන් අරමුණකට ගන්න ටිකක් පැහැදිලි සමාචාරයක් එන්න ඕනේ නේ. අපි ඉස්සෙල්ලා කිව්වා ඕනම කෙනෙක් ගත්තොත් හොඳ නරක දෙකම තියෙන කෙනෙක් ඉන්නේ කියලා. නමුත් එහෙම ඒව වැත්ත සියුම් මට්ටමේ. නමුත් මෙතෙන්දී අරමුණකට ඔහු මේ වගේ හොඳ පුද්ගලයෙක් කියලා ඔහුගේ කාම සමාචාරයක් හෝ වචී සමාචාරයක් හෝ කාය සමාචාරයක් හෝ වචී සමාචාරයක් හෝ මනෝ සමාචාරයක් අරමුණකට ගන්න පැහැදිලි එකක් තියෙන්න ඕනේ නේද? අපි දන්න පැහැදිලි එකක් තියෙන්න ඕන. එහෙම නැති අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒතකොට ඒ කියන්නේ තුනම අපිට ගන්න තරමේ මට්ටමේ සමාචාරයක් පේන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? එයා මේ වැරදි සමාචාරයන් මේ දුෂ්චරිතය නිසා මෙයා කවදා හරි මේ භවයෙන් ඉදිරි භවයේදී පරලෝකයේදී මෙයා අටමහා නිරේ උපදින්න පුළුවන්. ඉපදින එක මහා මේ ඉපදීම දුකක් නේද කියලා අපි කරුණාව උපද්දනවා. එතකොට ඒ කෙරෙහි ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව උපද්දනවා. කරුණාව උපද්දලා කරුණාව උපද්දීමම තරහ නැති කරන්න පුළුවන් වෙනවා අපිට. ආඝාතය මේ නැති කරන්න පුළුවන්. හරිද? ආඝාතය සංසිඳනවා ඒකේ. හරි නේද එතකොට? සමහරකට මේ ධර්මයෝ තුන් දෙනම සංසිඳානු වෙත්. ඔහුගේ යම් සමාචාරයන් කැමතිද ඒ සමාචාරයේ සිහි කටයුතු. දැන් සමාචාරයේ තුනම තියෙනවා නම් ඒ කැමති සමාචාරයක් අපිට ආරමුණු කරන්න පුළුවන්. ඒබඳු පුද්ගලයා කෙරෙහි මෛත්‍රී භාවනා වැඩිම දුෂ්කර නොවේ. ඒ වගේ පුද්ගලෙක් ඉන්නවා නම් අපිට මෛත්‍රී භාවනා වඩන්න දුෂ්කර නැහැ. ඊට පස්සේ 584 පිටුවට යන මෙසේ ව්‍යායාම කරන ඒ යෝගී හට ආඝාතයේ උපදී නම් ඉක්බිති ඒ යෝගී වූ විසින් තමාට මෙසේ අවවාද කරෝ. දැන් එහෙම කරලත් දැන් අපි එහෙමත් කරා. එහෙම කරලත් ආඝාතයේ උපදිනව නම් නැත්නම් තරහ උපදිනව නම් වෛරය උපදිනව නම් නැත්නම් වෛරය සංසිඳව ගන්න බැරි නම් අපි Tamanටම අවවාද කරගන්න. ඊළඟ පියවරේදී අපි Tamanටම අවවාද කරගන්න. තාගේ සතුරා විසින් තමහට විශේෂ වූ සිරුරෙහි ඉදින් දුක්ඛය කරන ලද නමුදු ඒ සතුරාහට විශේෂ නො වූ සකීය චිත්තෙහි දුක්ඛය කරන්නට කුමක් හේයින් කැමැත්තෙහිද? බොහෝ උපකාර ඇති කඳුළු මුසු මුහුණ ඇති ඥාති වර්ගයා අත්තර ඇවිත් නොඑක් අනර්ථ කරන්නා වූ ක්‍රෝධ නැවිත් සතුරා කුමක් හේයින් නොහරීද? ඒ කියන්නේ මේ ක්‍රෝධය කියන සතුරාට මේ කියන්නේ දැන් ක්‍රෝධය ඉපදෙන්නේ ඉන්නේ කාගේද? කාග තුලද ක්‍රෝධය ඉන්නේ? තමන්ගේ හිතේ ඉන්නේ මේ ක්‍රෝධය ඉපදුනේ තමන්ගේ හිතේ මේ ඒ ක්‍රෝධ සතුරාට තමයි කියන්නේ. බොහෝ උපකාර ඇති කඳුළු මුසු මුහුණ ඇති ඥාති වර්ගයා අත්තර ඇවිත් නොඑක් අනර්ථ කරන්නව ක්‍රෝධ නැවි සතුරා කුමක් හේයින් නොහරීද? ඒතර ක්‍රෝධය කියන්නේ තමන්ගේ જાතිය කෙනෙක්ද? නෑනේ නේද? දැන් මෙතන මේ මට හිතේ මට වැටහෙන ආකාරයට කියන්නේ දැන් අර අපේ ඥාතියා නේද ඔය අපි අරමුණු කරගෙන ඉන්නේ. අපි අරමුණු කරගෙන ඉන්නේ අපේ જાතිය කෙනෙක් නේද? ඒතර ක්‍රෝධය කියන්නේ අපේ જાතිය කෙනෙක්ද? නෑ. ඒතර අපේ ඥාතිය අත්හැරලා අපි ක්‍රෝධය අත්හරින්න නැතුව ඉන්නවා. ක්‍රෝධය තුරුළු කරගෙන නේද? ක්‍රෝධය තුරුළු කරගෙන අපේ ඥාතිය අත්හැරලා නේද? ඒකනේ වෙන්නේ මෙතන. පැහැදිලිද මේ කියන එක? දැන් ක්‍රෝධය අපේ ඥාතියෙක්ද? නැහැනේ. ක්‍රෝධය අපේ જાතිය කෙනෙක්ද? නෑ. ක්‍රෝධය කියන්නේ අපේ જાතිය කෙනෙක් නෙමෙයි. අරමුණු කරපු පුද්ගලයා අපේ ඥාතියෙන්නේ ඇයි මිනිස්සෙක්නේ. ඒ මිනිස්සේනේ ඥාතියනේ. ඒ මිනිස්සයා අත්හැරලා දැන් මිනිස්සයා කෙනෙහි ක්‍රෝධයනේ මේ උපදිලා තියෙන්නේ අපේ හිතේ. නේද?
ඔව් මිනිස්සේ අතහැරලා ක්‍රෝධය තුරුළු කරගෙන. ඒක නේද කියන්නේ මේ ඥාතිය අතහැරලා අපේම ඥාතිය අතහැරලා ඒ ඥාතිය කෙරෙහි ඇතිවිච්ච ක්‍රෝධය තුරුළු කරගෙන නේද? එහෙම කරන එක හරිද? ඒක වැරදි. හරිනේ? ඒක තමයි මේ කියන්නේ. හරිනේ? ඊට පස්සේ මේ ඊට කලින් කියන එක මට හරියට පැහැදිලි නෑ. අපි එකත් පොඩක් බලමු. තාගේ සතුරා විසින් තමහට විශේෂ වූ සිරුරෙහි ඉදින් දුක්ඛය කරන ලද නම් ඒත් මේ කියන්නේ ක්‍රෝධයට කියන්නේ මේ. ක්‍රෝධයට කියන්නේ මේ. මේ තාගේ සතුරා. කවුද සතුරා? ක්‍රෝධය. ඒතර අර මුලදී හරියට පැහැදිලි වුණේ නැහැ. තාගේ සතුරා විසින් තමහට විශේෂ වූ අපේ ඉන්නේ ශරීරයනේ. තමාගේ විශේෂ වූ සිරුරෙහි ඉදින් දුක්ඛය කරන ලද නමුදු ඒ සතුරාහට විශේෂ නො වූ ස්වකීය චිත්තෙහි දුක්ඛය කරන්න කුමක් හේයින් කැමැත්තෙහිද? පෙතන හරියට ඒ වචන ගැලපීමේ පොඩි ගැටලුමක් තියෙන. ඒක තමයි කොහොම හරි මේ ක්‍රෝධයට තමයි මේ කියන්නේ. බොහෝ උපකාර ඇති කඳුළු මුසු මුහුණ ඇති ඥාති වර්ගය අත්හැර ඇවිත් නොඑක් අනර්ථ කරන්නා ක්‍රෝධ නැමැති සතුරා කුමක් හේයින් නොහරීද? ඔබ යම් ශීලයක් රකීද? ඒ ශීලයාගේ හිරියොතප් ආදී මුල් සිඳලන්නා වූ ක්‍රෝධය කුමක් හේයින් නලවයිද? Taman ශීලයක් රකින්නවා. ඒ රකිද්දී මේ ක්‍රෝධය අරගෙන නලව ඉන්නවා. නේද? ක්‍රෝධය අරගෙන නලව ඉන්නවා. ඒ අර ශීලයේ අපි රකින්න ශීලයේ තියෙන ලැජ්ජ බය දුරු කරන ක්‍රෝධය අපි ගෙනල්ලා නලව ඉන්නවා. ඒක හරිද? නෑ. එසේ ඌ තාහා සමාන අන්ධ බාලයන් තව කොයිද මේ වගේ දෙයක් කරන අන්ධ බාලයෝ තවත් කොයිද කියන්නේ මේ අන්ධ බාලයෙක් නෙමෙයි මේ පුද්ගලයා එහෙම කරන පුද්ගලයා මෝඩේ හරි නේද? මෙනෙහි කරන ආකාරය මේ කියන්නේ. එහෙම හිතනවා තමන්ටම මේ දොස් නගා ගන්නවා. හරිද? හරි නේද? දැන් ඇත්තටම මේ භාවනාවේදී මේ කාරණා දැනගන්න ඕන නේද අපි? දැන් මේක කරන්න නම් මේව දැනගන්න ඕනනේ. ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන. දැන් ඒක නැවත අපිට වැටහෙනව නේද? මේ ඔක්කොම කාරණා දැනගෙන ඉන්න ඕන. භාවනාවේදී මේක කරන්න. හරිද? සතුරා විසින් අනාර්ය කර්මය කරන ලැබයි කුමක් හේයින් තෝ කිපෙයිද? ඉබඳුම කර්මයක් තොපද කරන්නට කුමක් හේයින් කැමැත්තෙයිද? දැන් ඒ කෝපය අනාර්ය කර්මයක් කියලා අපි දන්නෝනේ. එතකොට ඉබඳුම කර්මයක් තොපද කරන්නට කුමක් හේයින් කැමැත්ත? දැන් තමන්ගේ කැමැත්ත නිසානේ මේ ක්‍රෝධය උපදින්නේ නේ. ඒ ක්‍රෝධය අනාර්ය කර්මයක්. ඒකම අපි කරන්න කැමැත්තෙන් ඉන්නවා. කැමැති වෙලා ඒක කරනවා කියලා අපි දොස් නගා ගන්න. සතුරා තා රොස් කරනු කැමැත්තෙන් ඉදින් අමනාප කර්මයක් කෙලේ නමුදු රොස් ඉපදවීමෙන් ඒ සතුරාගේම මනෝරථය කුමක් හේයින් පුරයිද? සතුරා රොස් කියන්නේ මොකද්ද? රොස් නෑ රොස් කියන්නේ මේ කෑමක් රොස් වෙනවා කියන්නේ මොකද? පිච්චෙනවා රොස් කියන්නේ පිච්චෙනවා කියන පිලිසෙනවා කියන එක. රොස් කරනු කැමැත්තෙන් කියන්නේ දැවෙනවයි කියන එක මෙතන කියන්නේ මේ. සතුරා තා දවනු කැමැත්තෙන් ඉඳින් අමනාප කර්මයක් කෙලේ නමුදු රොස් ඉපදවීමෙන් ඒ සතුරාගේම මනෝරථය කුමක් හේයින් පුරන්නේද? දැන් මෙතන සතුරා කියන්නේ අර පුද්ගලයා. දැන් මේ පුද්ගලයාට ඕන දවන්නේද අපි? ඒ දවන්න ඕන එක අපි එයාට ඕන එක දැන් අපි කරලා දෙනවා. එයාටත් ඕන අපි දවන්න නේද? ඔව් අපි හිතලා කරලා දැන් අපි දැවෙනවා.
අපි මේ ක්‍රෝධ කිරීමෙන් අපි දවා ගන්නවා. අපිම අරයට ඕන එක ඒ සතුරට ඕන එක අපි කරලා දෙනවා. හරිද? එහෙම නේද? ඔව්. නුඹ සතුරාහට කිපීමෙන් ඔහුට දුක් පැමිණිය හැකිද වෙයි. නොහැකිද වෙයි. තමා වනාහි දැන්ම ඒ ක්‍රෝධ නැමැති දුකින් පෙළෙන්නේය. නුඹ සතුරාට කිපීමෙන් ඔහුට දුක් පැමිණිය හැකිද වෙයි. නොහැකිද වෙයි. දැන් අපි කිපිලා එයාට දුක් පමුණවන්න පුළුවන් වෙන්නේ කොහොමද? එයාට පහර දීලා එහෙම කරලා දුක් පමුණවන්න පුළුවන් නේ. වේදනාව එහෙම ගෙන්න එක එකක් පුළුවන් වෙන්න පුළුවන්. නැත්තම් නොෙන්නත් පුළුවන්. එහෙම නොකරොත් එයාට අපි ක්‍රෝධ කර අපේ හිතින් ඉන්නවා. එයාට ඒකේ දෙයක් ලැබෙනවද? නෑ. ලැබෙන්නේ නෑ. අපිට ලැබෙනවා. ඒක තමයි කියන්නේ. නොහැකිද වෙයි. තමා වනාහි දැන්ම ඒ ක්‍රෝධ නැමැති දුකින් පෙළෙන්නේ. දැන් ඒක ලැබෙන්නත් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අපිට නම් මේ දැනුත් අපි මම ක්‍රෝධයෙන් පෙළෙනවා. දැනුත් පෙළෙනවා. නේද? ඔව්. ක්‍රෝධේ දැන් ඔය අපි දැකලා තියෙනවා ඔය සමහර ඔය රූපවාහිනී එහෙම දැකලා තියෙනවා මිරිස් අඹරනවා නේ මොනවද එක එකව කරනවා නේ මොනවද ගම් මිරිස් අඹරනවා තා මොනවද කරන්නේ පෝල් ගහනවා මේ එකේ ඔක්කොගෙම මේ අර පුද්ගලයාට හානියක් වෙනවද නැහැ Tamanට තමයි හානිය වෙන්නේ මේක අනවබෝධයේ තියෙන්නේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කිසිම දෙයක් වෙන්නේ නැහැ ක්‍රෝධයෙන් අන්ධ වූ සතුරෝ ඉදින් Tamanට නොසැප එළවන දුර්ගති මාර්ගයට නැංගාහු වූ නමුදු තොපද ඔහු කෙරෙහි කිපීමෙන් ඔවුන්ට අනුව කුමක් හේයින් හික්මෙන්නේහිද දැන් ක්‍රෝධයෙන් අන්ධ වූ සතුරෝ සතුර ක්‍රෝධයෙන් අන්ධ වෙලා Tamanට නොසැප එළවන දුර්ගති මාර්ගයට නැංගාහු නමුදු එයා ක්‍රෝධ කරලා දුර්ගති මාර්ගයට යනවා යා. තොපද ඔහු කෙරෙහි කිපීමෙන් ඔවුන්ට අනුව කුමක් හේයින් එයා කරන එකම අපි කරනවා අපි යාට ක්‍රෝධ කිරීමෙන්. එයා කරන එකම අපි කරනවා. නේද? එහෙම කියලා මෙනෙහි කරනවා. සතුරා විසින් යම් රෝෂයක් නිසා තට අප්‍රිය කරන ලදද මෙතන රෝෂයක් කියන්නේ තරහ කියන එක එතනත්. සතුරා විසින් යම් රෝෂයක් යම් තරහක් නිසා තට අප්‍රිය කරන ලදද සතුරා ඒ රෝෂයට වසඟව පවත්නා හේයින් ඔහුගේ 16 වැනියයි තාගේ ප්‍රත්‍යූප ක්‍රියාවට අස්ථානය හේයින් ඒ රෝෂයද සිඳ දමව. ඔව් දැන් සතුරා විසින් ඒ සතුරාගේ තරහ නිසා තට අප්‍රිය කරන ලදද යාට ඒ රෝෂය නිසානේ අප්‍රිය උනේ සතුරා ඒ රෝෂයට වසඟව පවත්නාෙන් ඔහුගේ 16 වැනියයි තාගේ ප්‍රත්‍යූප ක්‍රියාවට අස්ථානය. එයින් ඒ රෝෂයද සිඳ දමව. එයාගේ දැන් එයා අපි කෙරෙහි ඊට විරුද්ධව කරන ක්‍රියාවට එයා මොකද වෙන්නේ? තරහ යනවා. අපි දැන් සතුරෙක් ඉන්නවා. ඒ සතුරා අපිත් එක්ක තරහෙන් ඉන්නවා. ඒ තරහ නිසා ඊට විරුද්ධව අපි ක්‍රියා කරනවා. ඒ ක්‍රියාව නිසා ආයි මොකද වෙලා වෙන්නේ? ආයි තරහ ගන්නවා. එතකොට අපි ඒක කරන්නේ නැත්නම් අරයාගේ තරහ ඇති වෙනවද? නැහැ. ඒතර අපිට පුළුවන් ඒ තරහත් නැති කරන්න. අපි තරහ නොවුනොත් මොකද වෙන්නේ? එයාගේ තරහ නැති වෙනවා. නේද? අන්න ඒක තමයි කියන්නේ. ඒ රෝෂයද සිඳ දමව. හරිද? අරයාගේ අපිට පුළුවන් ඒ පුද්ගලයාගේ රෝෂයත් සිඳ දමන්න පුළුවන් නැති කරන්න පුළුවන් හරිද දැන් මේ හිත අපි අපේ හිතින්ම මේ අපේ ඇතුලේ තියෙන ක්‍රෝධය නැති කරගන්න හිතන විදි ටික නෙවෙයි කියන්නේ නේ හිතන්න ඕන විදි ටික කියන්නේ ඔව් හරිද අපරාධකයාගේ సంతානේ පවත්නා මේ ස්කන්ධ කෙනෙකුන් විසින් තට අපරාධ කරන ලදද ඒ ස්කන්ධය එකිනෙහිම ਸਰවාකාරයෙන්ම නිරුද්ධ දැන් වනායි අනික්ම ස්කන්ධ කෙනෙක් පවත්නා එහෙයින් නුඹ කාහට කිපෙයිද අපරාධකයාගේ సంతානෙහි පවත්නා මේ ස්කන්ධ කෙනෙකුන් විසින් තට අපරාධ කරන ලදද ඒ ස්කන්ධය එකිනෙහිම ਸਰවාකාරයෙන්ම නිරුද්ධ දැන් වනායි අනික්ම ස්කන්ධ කෙනෙක් පවත්නා එහෙයින් නුඹ කාහට කිපෙයිද
ඒ ස්කන්ධයෝ එකිනෙහිම ਸਰවාකාරයෙන් නිරුද්ධ. දැන් ඒ කියන්නේ දැන් ඒ පුද්ගලයා ක්‍රෝධ කරපු වෙලාවේ ස්කන්ධ ටික දැන් තියෙනවද? නෑනේ. ඒවා ස්කන්ධ කොච්චර වෙලාද තියෙන්නේ? තිත්තක්ෂණ තිත්තක්ෂණ එකද 17ද? එකද 17ද? ක්‍රෝධ කරන්නේ නාමද රූපද? ක්‍රෝධ කරන්නේ රූප ක්‍රෝධ කරනවද? රූප වල නාම සිතනේ. සිත තමයි ක්‍රෝධ කරන්නේ. සිත කායු කාලය කීයද? චිත්තක්ෂණ එකයි. හරි නේද? ඒ රූප. ඒ රූප